ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේද කීපයකින්ම විෂය නිර්දේශයේ තවත් ප්‍රබලව මාතෘකා එකකයක් වන මූල්‍ය කළමනාකරණය හා සම්බන්ධ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාවක යෙදුණා. එහිදී අපි විවිධ ස්වරූපවල ප්‍රශ්න සාකච්ඡා කළා. ඒ වගේම මූල්‍ය කළමනාකරණයේ නිතැතින්ම විභාගයට යොමු වන ප්‍රාථමික සංකල්ප ආශ්‍රිත ප්‍රශ්න කීපයක්ම තේරුම් ගත්තා. අපි මේ ප්‍රශ්න වලට යොමු වෙන ආකාරය හඳුනගත්තා. ලකුණු ලැබෙන ආකාරය තේරුම් ගත්තා. ඒ තුලින් විභාගයකදී පීඩනයකින් තොරව සැහැල්ලුවෙන් විශ්වාසයෙන් පිළිතුරු ලියලා සම්පූර්ණ ලකුණු ලබා ගන්න අවශ්‍ය කුසලතා වර්ධනය කරගත්ත මම හිතනවා 100%ක්ම ඔබ ඉෂ්ට කරගත්තා කියලා. අපි තවදුරටත් අද පාඩම් පරිච්ඡේදයේනුත් ඒ දේ තවදුරටත් වර්ධනය කරගන්න උත්සාහ කරමු. මුලින්ම 2012 විභාග ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරන්න යන්නේ. දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2 වශයෙන් යොමුවෙච්ච ප්‍රශ්නේ. මූල්‍ය කළමනාකරණයේ මූලික තීරණ දෙක නම් කර පැහැදිලි කරන්න. මේකත් අර මූල්‍ය කළමනාකරණයේ බේසික් කන්සෙප්ට් යටතේ නිරන්තරයෙන්ම අහන ප්‍රශ්න දෙකක්. මොකද ඔබ කවදා හරි මහා පරිමාණ ව්‍යාපාරිකයෙක් වුණත් අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. ඒ නැතත් සුළු පරිමාණ ව්‍යාපාරිකයෙක් වුණත් ඔබ මේ විෂය හදාarලා තිබේදී අඩු ගන්න මූල්‍ය කළමනාකරණයේ දියත් කරන්න වෙන ප්‍රධාන තීරණ දෙක දන්නේ නැත්නම් ඒක විශාල අඩුපාඩුවක්. ඒ නිසා ඕනෑම පරිමාණයක ව්‍යාපාරිකයෙක් මූල්‍ය කළමනාකරණ තීරණ දෙක ගැන අවබෝධයක් ලබන්න ඕන නිසාම තමයි විභාගෙත් මේක නැවත රිපීටිටිව් ක්වෙස්චන් එකක් බවට නේ නැවත තිබුණු ප්‍රශ්නයක් බවට පත් කරලා තියෙනවා. ප්‍රධාන තීරණ දෙක එකක් තමයි මූල්‍ය තීරණ නැත්නම් මූල්‍යන තීරණ කියලා මේකට කියනවා. එක්ක මූල්‍ය තීරණ නැත්නම් මූල්‍යන තීරණ නැත්නම් ආයෝජන තීරණ. මූල්‍යන තීරණ කියන්නේ අරමුදල් සම්පාදනය පිළිබඳව ගන්නා තීරණ. දැන් බොහොම කෙටියෙන් උත්තරේ දාලා තියෙන්නේ කන්ට්‍රෝල් චීෆ්. මොකද මේ උත්තරේ තියෙන්නේ අපිටනේ ඔබට නෙමෙයිනේ. ඔබ ලස්සන ලියන්න ඕනේ මේක තේරෙනවද? විවිධ මාර්ග වලින් අරමුදල් සම්පාදනය කරගන්නේ කෙසේදයි ගන්න ලබන තීරණ. ඒ වගේ ලස්සන ටික ඉවර කරන්න ඕනේ. තේරෙනවද? නැත්තම් කෙටි කාලීන හෝ දිගු කාලීන මාර්ග වලින් අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගන්නේ කෙසේද යන්න තීරණය කිරීමයි. ඒක ලස්සන ලියන්නේ වගේ. දෙවෙනි එක තමයි ආයෝජන තීරණ. අරමුදල් යෙදවීම පිළිබඳව තීරණ. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් දැන් කෙටි කාලීන හෝ දිගු කාලීන මාර්ග වලින් රැස් කරගත්ත අරමුදල් කෙටි කාලීන හෝ දිගු කාලීන වත්කම් ජනිත කිරීමට යොදවන ආකාරය පිළිබඳ තීරණ ගැනීම. මොනවා වඩාත් පැහැදිලි. අඩු ගානේ ජංගම හෝ නැත්නම් ජංගම හා ස්ථාවර වත්කම් ජනනය කිරීමට අරමුදල් යෙදවීමට සම්බන්ධයෙන් අරමුදල් යෙදවීම පිළිබඳව ගන්නා තීරණයන් කිව්වොත් ඇති. එතකොට නම් කිරීමට ලකුණු 1/4 මේ දෙකට පැහැදිලි කිරීමට ලකුණු 1/4යි දෙකටම. පැහැදිලි ලකුණු 3 හම්බෙන්නේ මේ විදිහට. ඊළඟට රෝම ඉලක්කම් 3 වෙනි ප්‍රශ්නය දෙවෙනි ප්‍රශ්නයේම ව්‍යාපාරයකට අරමුදල් සම්පාදනය කරගත හැකි අභ්‍යන්තර මාර්ග 3ක්ද බාහිර මාර්ග 3ක්ද නම් කරන්න. බොහොම සරල ප්‍රශ්න. මතක ඇති නිතරම අහනවා අභ්‍යන්තර හා බාහිර මූල්‍ය සම්පාදන මාර්ග. මොකද ඒක ඕනෑම තරාතිරමක ව්‍යාපාරිකයෙක් එයා සුළු පරිමාණ හෝ මධ්‍ය පරිමාණ හෝ මහා පරිමාණ විය හැකියි. විශේෂයෙන්ම එයා උගත් කෙනෙක් විය හැකියි නුගත් කෙනෙක් විය හැකියි. තේරෙනවද? නමුත් එයා ව්‍යාපාරිකයෙක්නේ. එයා දැනගන්න ඕනේ මොනවද අභ්‍යන්තර මූල්‍ය මාර්ග මොනවද බාහිර මූල්‍ය මාර්ග. මොනවද කෙටි කාලීන මූල්‍ය මාර්ග මොනවද දිගු කාලීන මූල්‍ය මාර්ග. ඒක දැනගන්න ඕනේ. එතකොට මුලින්ම අභ්‍යන්තර මාර්ග කියලා අපි ශීර්ෂයක් දාලා කරන්නේ හොඳ පැහැදිලි වෙන්නේ. මොකද පිළිතුරු පත්‍ර සමීක්ෂණය දෙන පරීක්ෂකවරුන් පරීක්ෂකවරියන් ඔබේ පිළිතුරු පත්‍රයට වසඟ කරගන්න ලියන්න කියන එක තමයි හැමදාම දෙන ආදර්ශය. මම මාකින් කරපු කෙනෙක් බොහොම පිළිවෙලට පැහැදිලිව ලියපු පිළිතුරු පත්‍ර මමත් බොහොම ආසාවෙන් බැලුවා. මටත් නොදැනීම මගේ ලකුණු කීපයක් කර වැඩිපුර ගියා කියලා මම අද විවෘතව කියන මම පේපාගේ නොකරන නිසා. අපි මිනිස්සුනේ මිනිස්සුනේ ඒක ඕනම කෙනෙකුගේ ස්වභාවය. මොකද ගොඩාක් පිළිතුරු පත්‍ර නිකන් අපි කියන්නේ යකාගේ කම්මල වගේ කියලා. අංක දාන්නේ නැහැ, පිළිවෙලක් නැහැ. තේරෙනවද? එහෙන් කුරුටු ගාලා. ඒ අතර මේ වගේ නීට් එකට පිළිතුරු ලියලා. දැන් මේ විභාගෙට ලියන නීට් එක තමයි මම පෙන්නන්නේ. මේ වගේ නීට් එකට පිළිතුරු ලියලා පිළිතුරු පත්‍රයක් හමුනවා පුදුම මානසික සහනයක් හම්බ වෙනවා. හරිම කැමැත්තෙන් බලනවා. සතුටෙන් බලනවා. ඒ කියන්නේ ලකුණු සමහරට
භාගයක් ඕනනම් දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන් මට්ටමේ උත්තරවල මොකද වෙන්නේ? දෙපාරක් තුන් පාරක් හිතන්නේ ඒ ලකුණු භාගයේ දෙනව නෙවෙයි ඒගොල්ලෝ ඔටෝමැටිකලි ඒගොල්ලන්ගෙන් ලැබෙනවා අපිට. එහෙම අපි අනිවාර්යයෙන්ම ලකුණු එකතු කරගන්න ඕනේ. ඒ තරම් අපි සූක්ෂම වෙන්නට ඕන කියන එකයි මම කියන්නේ. ඒ නිසා මේ වගේ ශීර්ෂයක් ලියන්න ඕන අභ්‍යන්තර මාර්ගය. එකක් තමයි රඳවාගත් ලාභ. දන්නවනේ. ලාභ කියන්නේ හැම විටම මම කියනවා පිටතින් ව්‍යාපාරයේ තුලට ගලාගෙන ආපු අතිරික්ත මුදලක්. ඔව්ද? ඔව්. ඇයි? ලක්ෂයක් වියදම් කරලා අපි භාණ්ඩ තොගයක් අරගෙන බයින් ඇන්ඩ් සෙලින් කරන ව්‍යාපාරයක් නම් ලක්ෂකින් භාණ්ඩ තොගයක් කරන් විකුණනෝ ලක්ෂ එකමාරකට. මොකද උනේ? ලක්ෂ එකමාරක් ආවා. ආවට එකමාරෙන් ලක්ෂයක් අපි යෙදවූ ලක්ෂය 50000 මොකද්ද? අතිරික්තය. ඔක තමයි ලාභය කියන්නේ. එහෙනම් ඒ ලාභයේ අයිතිකරුවන්ට ලාභ හෝ ලාභාංශ වශයෙන් බෙදුවොත් කරන්න දෙයක් නැහැ. බෙදපු නැති ප්‍රමාණය ව්‍යාපාරේ රැඳෙනවා. ඒක කාටවත් ආපසු ගෙවන්න අර කොටස් ප්‍රාග්ධන ඒ ආපසු නිදහස් කිරීමේ වගකීම වගේ වගකීමක් නැහැනේ. ව්‍යාපාරي තුලින් ජනනය කර ගැනීමක් පැහැදිලිවම අභ්‍යන්තර මූල්‍ය මාර්ගය. ඔක තමයි සංචිත කියන්නේ. තේරෙනවද? සංචිත කියන්නේ තෝකමයි. සංචිත. ලාභ රඳවා ගැනීම තමයි සංචිත කියන්නේ. ෂෙවෙන් කිරීම. ඒත් එහෙමනේ. ලාභ ගිණුම හර කරලා ෂෙවෙන් කිරීමේ ගිණුම බැර කිරීමේ මොකද්ද වෙන්නේ? අයිතිකරුවන් අතර බෙදෙන්න හෝ නැත්තම් සංචිත වශයෙන් ගිණුමට යන්න තියෙන ලාභ කොටසක් අයින් වෙනවා ෂෙවෙන් කිරීමේ ගිණුමට. ඒතර ඒකත් ව්‍යාපාරය තුලම රැඳෙනවා. අභ්‍යන්තර මාර්ගය. අඩමාන නැවෙන් කිරීමත් ওই වගේම ගන්න පුළුවන් මෙතනට. ඊළඟට වත්කම් විකිණීම විශේෂයෙන්ම අතිරික්ත වත්කම්නේ. දැන් තියෙන වත්කම් විකුණුනොත් ව්‍යාපාරේ බංකොලොත් වෙනවනේ. මේ අදහස් කරන්නේ නිතරම අතිරික්ත වත්කම් අතිරික්ත වත්කම්. අතිරික්ත වත්කම්. අපි හිතමු දැන් කිසියම් නිෂ්පාදන ආයතනයක් භාණ්ඩ නිෂ්පාදනය කරලා රට පුරා බෙදා හරිනවා. ඒකට වෙනම ට්‍රාන්ස්පෝර්ට් ඩිවිෂන් එකකුත් ස්ථාපිත කරලා තිබුණා. ඒ කියන්නේ ප්‍රවාහන අංශයක් වාහන ගණනාවක් නඩත්තු කරා. දැන් ඈත ප්‍රදේශවල බෙදා හැරීමේ නියෝජිතව පත් කරගෙන ඒගොල්ලෝ තමයි භාණ්ඩ බෙදා හරින්නේ. අපිට වාහන වැඩි. වාහන 4ක් 5ක් 6ක් 7ක් වැඩි. තේරුමක් නැහැ. අපිට ඒක තියාගන්න කියන්නේ රීදුරු වටුප් ගෙවන්න ඕනේ. සහායක වටුප් ගෙවන්න ඕනේ. නඩත්තු කරන්න ඕනේ. එහෙමනේ. නැත්නම් අනිවාර්යයෙන්ම අතිරේක පිරිවැයක් දරන්න වෙනවනේ. ඊට වඩා හොඳයි ඒ වාහන ටික විකුණලා දාන එක. එතකොට ඒ අතිරික්ත වත්කම් වික්ක කියන්නකෝ. ලැබෙන සල්ලි බාහිර කාටවත් ගෙවන්න එහෙම බැඳීමක් තියෙනවද නැහැ. ඒක අභ්‍යන්තර මූල්‍ය මාර්ගය. ඊළඟට කාරක ප්‍රාග්ධනයේ දැඩිව පාලනය කිරීම. කාරක ප්‍රාග්ධනයේ දැඩිව පාලනය කිරීමේදී වෙන්නේ ගොඩක් වෙලාවට ජංගම වත්කම් සහ ජංගම බැරකම් මනවින් හසුරුවා ගැනීම. හොඳින් මෙහෙවීම. උදාහරණයක් වශයෙන් ණයගැතියන්ට භාණ්ඩ ණයට විකුණද්දී ඒගොල්ලොත් එක්ක ගිවිසුමකට එළඹෙනවා. මාසකින් මුදල් ගෙවිය යුතු. වෙනද වගේ මාස 3ක් දෙන්න බෑ. එතකොට ඒගොල්ලෝ කොත් අපිට මාස 3ක් මාස 2ක් කල් දෙන්න අපි කියන බෑ. එහෙනම් මාස 2ක් කල් දෙනවා නම් අපි 10%ක ඩිස්කවුන්ට් එක දෙන්නේ නැහැ භාණ්ඩ වලට ලබා දෙන. අපි 10%ක වෙළඳ වට්ටමක් දුන්න එක දෙන්නේ නැහැ. අන්න කොන්දේසි දාන. ඉතින් ඒකට එක ගණන් එක්කමක් නැහැ. ඒකට එක නැත්තම් මාසෙන් ගෙවන්න ඕනේ. තේරෙනවද? අපි නයිමයන් එක විස ගන්නවා අපිට මාසකින් ගෙවන්න බෑ. අපිට මාස 3ක් කල් ඕනේ. නැත්නම් අපිට භාණ්ඩ එපා. දැන් ඒගොල්ලන්ටත් ඕනේ භාණ්ඩ අපිට අමුද්‍රව්‍ය විකුණ ගන්නනේ. එහෙනම් අපිට දෙනවා. ඒතර මාස 3කින් කල් දාගත්තම අපිට ලොකු chance එකක් ඒක අනිවාර්යයෙන්ම කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතාව සපුරගත්ත වෙනවා. ඒ වගේ කාර්ක ප්‍රාග්ධනය දැඩිව පාලනය කර ගැනීමට පුළුවන් අභ්‍යන්තර මූල්‍ය මාර්ග ගොඩනගා ගන්න. ඒ වගේ නම් කිරීම විතරයිනේ. නම් කිරීමට කරුණු 3කට භාගයකින් ලකුණු 1මාරක් ලැබුණා. ඒ වගේම බාහිර මාර්ගයක් තියෙනවා. බාහිර මාර්ග කියලා අපි ශීර්ෂයක් ලියලා ලියන එකක් තමයි කොටස් නිකුත් කිරීම. සාමාන්‍ය කොටස් වර්ණීය කොටස් දෙකම කමක් නැහැ. සාමාන්‍ය කොටස් නිකුත් කිරීම වර්ණීය කොටස් නිකුත් කිරීම කියලා ලිව්වත් ලකුණු දුන්නා. ඇයි ප්‍රභේද දෙකක්නේ වර්ග දෙකක්නේ. අනික ණයකර නිකුත් කිරීම. අනික බැංකු ණය, කල්බදු පහසුකම්, කුලීපිට ගැනුම්, සාධ්‍යකරණය. මතකනේ සාධ්‍යකරණය? ඒ කියන්නේ අපිට ලැබී යුතු ණය අය කරගන්න සාධ්‍ය ආයතනයකට පවරනවා. තේරුණාද? පවරලා අපි සාධ්‍ය ආයතනෙ ණය ලබා ගන්නවා. එතකොට ඒක බාහිර මූල්‍ය මාර්ග එකක් වෙනවා. නමුත් මේක මතක තියාගන්න සාධ්‍යකරණය කියන එක දෙපැත්තරම ගන්න පුළුවන්. දැන් සමහර මාකින් ස්කීම් වල ඕක දෙපැත්තරම දාලා තිබුණා. ඒක හරි. එක් අතකින් මේක අභ්‍යන්තරයි. එක් අතකින් බාහිරයි. දැන් හිතන්න අපිට ණයගැතියන්ගෙන් ලැබී යුතු මුදල් නේ අපිට. අපි ණයට වික්ක ණයගැතියන්ගෙන් මුදල් ලැබෙන්න ඕන. දැන් ණයගැතියන්ගෙන් මුදල් ප්‍රමාදයි. අපි සාධ්‍ය ආයතනයට ඒ වගකීම් පවරනවා. සාධ්‍ය ආයතන අපිට වට්ටමකට යටත් නැත්නම් කිසියම් කොමිස් මුදලක්
ගෙවීමට යටත්ව අපිට ණයගැතියක් ගෙවිතු මුදල ගෙවනවා. තේරෙනවද? ඒතර ඒක ගෙව්වට අපි ආපහු කාටවත් ගෙවන්න නීතියක් නැහැ නේ. අපට අයිති මුදලක් නේ. අභ්‍යන්තරය කියන්නේ ඒකයි. හැබැයි මේ මුදල් ගලාගෙන ආවේ කොහෙන්ද? පිටතින්. ඒ නිසා ඒක බාහිරයි. ඒ නිසා දෙපැත්තටම මේක ගන්න පුළුවන්. ඊළඟට වාණිජ පත්‍රිකා කෙටි කාලීන ණය සමාගම් ලබා ගන්න. ඒකෙත් නම් කිරීමට ලකුණු 1.5ක් ලැබෙනවා කරුණු 3ට. පහේ රෝම ඉලක්කම් 2. කොළඹ කොටස් වෙළඳ පොලෙහි ප්‍රධාන පූර්වෙහි මේන් බෝඩ් එකේ ලේඛනගත වීමට සීමා සහිත පොදු සමාගමක් විසින් සපුරාලිය යුතු අවශ්‍යතා කවරේද? මතකයිනේ. ඕනෑම පොදු සමාගමකට කොටස් වෙළඳ පොළ තුල ලැයිස්තුගත සමාගමක් නැත්නම් මිලකල සමාගමක් ලිස්ටඩ් කම්පැනි නැත්නම් කෝඩඩ් කම්පැනි කියලා කියන දෙකම හරි. එහෙම වෙන්න නම් මූලික අවශ්‍යතා 4ක් සම්පූර්ණ කරන්න ඕනේ. දැන් කොළඹ කොටස් සෝමාරුව තුල ලැයිස්තුගත සමාගමක් ලෙස ලියාපදිංචි වෙන්න බෝඩ් කීයක් තියෙනවද? නැත්නම් ලේඛන කීයක් තියෙනවද? ඩිජිටල් පුවරු දෙකක් තියෙනවා. එකක් මේන් බෝඩ් එක ප්‍රධාන පුවරු අනිත් එක කලින් කිව්වා සෙකන්ඩ් බෝඩ් කියලා. දැන් සෙකන්ඩ් කියන්නේ නැහැ. දැන් දිරිසවි පුවරු කියලා සිංහලෙන් කියන්නේ, ඉංග්‍රීසියෙන් කියන්නේ දිරිසවි බෝඩ්. දිරිසවි බෝඩ්. තේරෙනවද? එතකොට සාමාන්‍යයෙන් විශාල ප්‍රාග්ධනයක් සහිතව නීතිගත කරපු පොදු සමාගමක් නම් මේන් බෝඩ් එකට යන්න තමයි සුදුසුකම් ලබන්නට ඕනේ. සාපේක්ෂව කුඩා ප්‍රාග්ධනයක් සහිතව නීතිගත කරපු පොදු සමාගමක් නම් යන්නේ දිරිසවි පුවරුවටයි. ඒ කියන්නේ සෙකන්ඩ් බෝඩ් එකටයි. ඒකේ අවශ්‍යතා ලිහිල්. අවශ්‍යතා සරලයි. එතකොට ප්‍රධාන පූර්ව අවශ්‍යතා 4ක් තියෙනවා. පළවෙනි එක තමයි සමාගමේ නිකුත් කළ හෝ වෙළඳපොළ ප්‍රාග්ධනය රුපියල් මිලියන 500කට නොඅඩු වෙන්න ඕනේ. නිකුත් කළ කිව්වොත් කමක් නැහැ, ප්‍රකාශිත කිව්වොත් කමක් නැහැ. දැන් ප්‍රකාශිත කියන්නේ නිකුත් කළ ඇරයුම් කර ගෙවානිම කියන එකනේ. ප්‍රශ්නයක් නැහැ. නිකුත් කළ දැන් මේවා වචන වෙනස් වෙනවා කමක් නැහැ. නිකුත් කළ කියලා කෙනෙක් ලියනවා. කෙනෙක් ලියනවා ගෙවානිමි. තව කෙනෙක් කියනවා ප්‍රකාශිත. කිසි ප්‍රශ්නයක් නැහැ, හරියටම හරියි. හරිද? එක්ක නිකුත් කළ නැත්නම් ගෙවානිමි නැත්නම් ප්‍රකාශිත. හෝ වෙළඳපොළ ප්‍රාග්ධනය. ඒ කියන්නේ දැන් කොටස් නිකුත් කරපු අය වෙළඳපොළගේ මිලියන 500 පයින්නවා නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. මිලියන 500ට නොඅඩු වෙන්න ඕනේ. අඩු වෙන්න බෑ, වැඩි වෙන්න පුළුවන්. ඒක පැහැදිලිනේ. දෙවෙනි එක අවම වශයෙන් పూర్ව වසර 3ක් අඛණ්ඩව ලාභදායකත්වයක් පෙන්눔 කළ යුතුයි. නැත්නම් ලාභදායී ලෙස අවම වශයෙන් වසර 3ක ව්‍යාපාරික ක්‍රියාකාරීත්වයක් පෙන්눔 කරන්න ඕනේ. අඛණ්ඩව. දැන් අවුරුද්දක් ව්‍යාපාර කටයුතු ලාභදායී ගියා, ඊළඟ අවුරුද්ද පාඩු ලැබුවා. එහෙම බෑ. එක එන්ට අවුරුදු දෙකක් ලාභදායී ලෙස ගියා, ඊළඟ අවුරුද්ද අක්‍රිය වුණා. ඒත් බෑ. වර්ෂ 3ක්ම සක්‍රිය වෙන්න ඕනේ. ලාභ සහිතව. තුන්වෙනි එක තමයි නිකුත් කළ කොටස් ප්‍රමාණයෙන් අවම වශයෙන් 25ක් මහජනතාවට නිකුත් කොට තිබිය යුතුයි. නැත්නම් දැනට නිකුත් කර ඇති ප්‍රාග්ධනයෙන් අවම 25ක් දැනටමත් මහජනයා සතුව තිබෙන්න ඕනේ. මහජනයා සතුව තිබෙනවා කියන්නේ මහජනයාට නිකුත් කරලා මහජනයා මිලදී අරන් තියෙනවා. පැහැදිලිද? හතරවෙනි අවශ්‍යතාවය තමයි ව්‍යාපාරයේ ආසන්න වසර 2ක විගණනය කරන ලද මූල්‍ය වාර්තා ඉදිරිපත් කළ යුතුයි. ව්‍යාපාරයේ ආසන්න වසර 2ක විගණනය කරන ලද මූල්‍ය වාර්තා ඉදිරිපත් කළ යුතුයි. මේක මෙහෙම කිව්වොත් කමක් නැහැ. හරිම ක්‍රමය නම් මේක නොවේ. ඒකම කියන්නේ දැන් කන්ට්‍රෝල් චිප් පහසුර ලිව්ව වෙන්න පුළුවන්. ඔක පැහැදිලිවම දැන් මොනවද කොටස් වෙළඳ පොලේ කොළඹ කොටස් සෝමාරුව විසින් මුද්‍රණය කරන වාර්ෂික වාර්තාවල, ඒ වගේම සීමාසිත මධ්‍යම තැන්පතු පුද්ගලික සමාගම කියන කොටස් වෙළඳ පොලේ කොටස් භාරකාරත්ව ආයතනයේ නිකුත් කරන විශේෂිත ප්‍රකාශන හැම එකකම තියෙන්නේ මොකද්ද? ව්‍යාපාරයේ වත්කම් නැත්නම් සුද්ධ වත්කම්. ව්‍යාපාරයේ සුද්ධ වත්කම් ප්‍රමාණවත් ලෙස පවතින බවට වසර 2ක විගණනය කරන ලද මූල්‍ය වාර්තා වලින් තහවුරු කරන්න කතාව. ව්‍යාපාරයේ ආසන්න වසර 2ක විගණනය කරන ලද මූල්‍ය වාර්තා ඉදිරිපත් කළ යුතුත් කමක් නැහැ. ඒක ඇති. ඒකෙන් මොකද්ද බලන්නේ? මූල්‍ය වාර්තා කියන්නේ වෙළඳ ලාභ ගුණ ශේෂපත්‍රය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශය. විශේෂයෙන්ම ශේෂපත්‍රයෙන් තමයි වත්කම් පේන්නේ. දැන් වත්කම් තියෙන්නේ. වත්කම් නැහැ කියන්නේ ව්‍යාපාරය අසාර්ථකයිනේ, සමාගම අසාර්ථකයිනේ. එහෙමනම් මෙතන විශේෂයෙන්ම සුද්ධ වත්කම්. ඒ කියන්නේ මුළු වගකීම් තියෙනවානේ. මුළු වගකීම් කෝටි 10යි. වත්කම් කෝටි 5යි නම් මදීනේ. නිතරම සාමාන්‍ය හොඳ ව්‍යාපාරයක් කියලා පිළිගන්න වගකීම් ඉක්මවන වත්කම් තියෙන්න ඉපේ. එහෙනම් වගකීම් කෝටි 10යි.
වත්කම් කෝටි 15යි. එහෙනම් වත්කම අතිරික්තයක් තියෙනවා කෝටි 5ක. ඒක තමයි සුද්ධ වත්කම් කියන්නේ. සුද්ධ වත්කම් වැඩි වෙනවා. සුද්ධ වත්කම් වැඩි වෙනවා කියන්නේ ව්‍යාපාරයේ බල සම්පන්නයි. තේරෙනවද? මූල්‍ය ශක්්‍යතාවය තියෙන ඉතා ඉදිරියෙන් ඉන්නවා. ද්‍රව්‍යශීලතාවය ඉතා ඉහළයි. ඒ වගේ සුද්ධ වත්කම් තමයි තහවුරු කරන්නේ. දැන් අපිට නිකන් ලියුමක් දෙන්න පුළුවන්. කටින් කීතේ සුද්ධ වත්කම් මෙච්චර කියලා ඒක පිළිගන්නේ නැහැ නේ. එහෙනම් ඒ සුද්ධ වත්කම් ප්‍රමාණවත් ලෙස තිබෙන බව තහවුරු කරගන්නේ විගණනය කරපු මූල්‍ය වාර්තාවල. මොකද ව්‍යාපාරයේ ගණකාධිකාරීවරයා කියන්නේ සේවකයෙක්. ව්‍යාපාරයේ හිමිකරුවන්ට පක්ෂපාතීව වැඩ කරන කෙනෙක් වශයෙන් එයාලව ඕනනම් වත්කම් තිබෙන බවට මූල්‍ය වාර්තාවල පෙන්වන්න පුළුවන් බොරුවට. නමුත් විගණනය කරන්නේ ස්වාධීන විගණකවරයෙක්. එයාට එයත් එක්ක ඇයි හොදක පොතන අමාරුයිනේ. ස්වාධීන විගණකවරයා විගණනය කරලා විගණන වාර්තාවේ ඇතුළත් කරනවා මේ පෙන්눔 කරන වත්කම් භෞතිකෝ ව්‍යාපාරේ නොමැති බව. නැත්නම් ගිනුම් පොත් වලින් පෙන්눔 කරන වත්කම් වලින් 40%යි ව්‍යාපාරයේ සත්‍ය වශයෙන් තියෙන. ඉතුරු 60% මට සොයාගන්න බැරි වුණා කියන අදහසක් යා ලියනවනේ. ඒ නිසා විගණකවරයා මූල්‍ය වාර්තා සහතික කළා කියන්නේ ඒ මූල්‍ය වාර්තා වලින් පෙන්눔 කරන වත්කම් හරි. ඒකට තමයි මේක තියෙන්නේ. එච්චර මහ ප්‍රාණ නැතුව මේ ටික ලිව්වත් කමක් නැහැ. මම කිව්වේ ඇත්තම කතාව. දැන් ලියන්න ඕන ක්‍රමය එකයි. ව්‍යාපාරයේ සුද්ධ වත්කම් වසර දෙකක විගණනය කළ මූල්‍ය වාර්තා වලින් තහවුරු කරන්න ඕන. සුද්ධ වත්කම් තිබෙන බව. ඔන්න ඔය කාරණා හතරයි සාමාන්‍යයෙන් විභාගවලදී වැඩිපුර අපේක්ෂා කරේ තුනයි. මේක නැතුව. නමුත් මේක අහපු අවස්ථාවක් තමයි මේ. මේක අහපු අවස්ථා දෙකක් තියෙන දෙකෙන් එකක් තමයි මේ. දැන් මම ඔය දේශනවලට උගන්වද්දිත් මම කියනවා ගොඩක් වෙලාට ටීචර්ස්ලා උගන්වන්නේ නිතරම අර මාකින් ස්කීම් වල ආවේ 3යි නේ 3 විතරයි. නමුත් මේකත් 4 වෙනි එකක් තියෙනවා. අපි මේකත් කළ යුතුයි. ඇහුවොත් මොකද කරන්නේ? දැන් මේ වෙන උදාහරණය 2012ත් ඇහුවා. එන කරුණු 4ම ලියන්න ඕන. කරුණු 4ම ලියවන ලකුණු 3යි. කරුණු 3ට ලකුණු 2යි. කරුණු 2ක් ලියවන ලකුණු 1යි. එක කරුණක් විතරක් ලියවන ලකුණු 0යි. ඒ නිසා 4ම ලියන්න අමාරුවන්නේ. මතකයිනේ. අවම වශයෙන් ගෙවානිමි ප්‍රාග්ධන රුපියල් මිලියන 500ක් තියෙනවා. ඒකෙන් 125ක් දැනටමත් මහජනයා සතුව තියෙනවා. අවම වශයෙන් ලාභදායී ලෙස වසර 3ක ව්‍යාපාරික ක්‍රියාකාරීත්වයක් පෙන්눔 කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම සුද්ධවත්කම් පිළිබඳව පසුගිය වසර දෙකක විගණනය කළ මූල්‍ය වාර්තාවලින් තහවුරු ලබා දෙන්න ඕනේ. දැන් ඕකම අනිත් පැත්ත මොකද්ද? විරුද්ධ ප්‍රශ්නේ මොකක්ද එන්න පුළුවන්? දැන් ප්‍රශ්නයක් අපි ඕක නිර්මාණය කරමු. මොකද්ද? සාපේක්ෂව කුඩා පරිමාණ සමාගමක නැත්නම් විශාල ප්‍රාග්ධන ශක්තියක් නොමැති සමාගමක් කොටස් වෙළඳපොළ තුල ලැයිස්තුගත වීමට නම් ඉටු කළ යුතු පූර්ව අවශ්‍යතා. ඒත් 4යි. මොනවද පළවෙනි එක? ගෙවානිමි ප්‍රාග්ධන රුපියල් මිලියන 100ට නොඅඩු වෙන්න ඕන. මිලියන 100ට වැඩි මිසක් අඩු වෙන්න බෑ. ඊළඟට එයින් අවම වශයෙන් 25ක් නෙවෙයි 10ක් මහජනයා සතුව තියෙන්න ඕන. ලාභදායී ලෙස අවම වසරක ව්‍යාපාරික ක්‍රියාකාරීත්වයක් තහවුරු කරන්න පුළුවන් වෙනවා. අවුරුද්දක් ඇද්දම ඇති. ඒ කියන්නේ අවුරුද්දක්වත් පරණ වෙන්න ඕනේ. අවුරුද්දත් ලාභදායී ලෙස ගියපු අවුරුද්දක් වෙන්න ඕනේ. ඒ වගේම සුද්ධවත්කම් වසරක දෙකක් ඕනේ නැහැ. වසරක විගණනය කළ මූල්‍ය වාර්තා වලින් තහවුරු කරන්න ඕනේ. පැහැදිලිනේ? දිරිසයි පූර්වය. ඒතර දිරිසයි පූර්වයේ නීතිගත කරන නැත්නම් ලියාපදිංචි කරන සමාගමක් කෙදිනක හෝ ප්‍රධාන පූර්ව දැනන්න බැරිද? පුළුවන්. දැන් දිරිසයි පූර්වට ඇතුළත් කරපු ලැයිස්තුගත සමාගම කෙමෙන් ව්‍යාපාර කටයුතු කරලා ලාභ ලබලා ලාභ ප්‍රත්‍යායෝජනය කරලා ව්‍යාපාරේ පුරුදු කරලා ධාරිතය පුරුදු කරලා දැන් ගෙවානිමි ප්‍රාග්ධන රුපියල් මිලියන 550ක් 600ක් නම් කෙලිම මේ මේන් බෝඩ් යන්න පුළුවන්. මේ දිරිසවි ගැනත් එකද මේ පූර්වේ ලැයිස්තුගත සමාගම් දිරිගන්වනවා ඉක්මනින් දියුණු වෙලා සංවර්ධනය වෙලා මහා පරිමාණ වෙලා ප්‍රධාන පූර්වට යනවා. තේරුණාද? දැන් අපි හිතමු රුපියල් මිලියන 120ක් තියෙනවා ගෙවානිමි ප්‍රාග්ධනය. දැනට මාස 7කට උඩදී තමයි සමාගම ආරම්භ කළේ. ඒ සමාගමට ලැයිස්තුගත සමාගමක් වශයෙන් ලියාපදිංචින්න පුළුවන් මේන් බෝඩ් එකේද දිරිසයි බෝඩ් එකේද? දෙකේම බෑ. දෙකේම බෑයි. කොහොමද මේන් බෝඩ් යන මිලියන 500 උතන නෑ. මිලියන 120ක් තියෙනවනේ 100 පෙන්නන්නේ. ඒක හරි. මහජනතාවට 10ක් දීලා තියෙන එකත් හරි. මොකද නැත්තේ? වසරක ලාභදායී ක්‍රියාකාරීත්වයක් තාම නැහැ. අවුරුද්දක් නැහැ. ඒ නිසා මතක තියාගන්න අලුත් සමාගමකට ඊටාම බෑතදී නීතිගත කරපු පොදු සමාගමකට කොටස් වලට යන්න බෑ. අඩුම ගන්න අවුරුද්දක් අපරණ වෙනවා. අන්න එහෙම ඔළුව තියාගන්න ඕනේ. තේරෙනවද? ඊළඟට රෝමිලක්කන් 3. ඒකක බාර අරමුදලක ආයෝජනය කිරීමෙන් ආයෝජකයෙකුට ලැබිය හැකි ප්‍රතිලාභ 3ක් පැහැදිලි කරන්න.
මම නැවත මතක් කරනවා මම හොඳ දෙයක් ඕකට කරා. ඒකක භාර මූල්‍ය වෙළඳ පොලේ උපේකකයක් තමයි. ඒක නම් කරා ටීචර්ස් ගයිඩ් එකේ තියෙන. නමුත් ඒකක භාර ගැන වැඩි විස්තරයක් උගන්වන්න කියලා අපට උපදෙස් දීලා නැහැ ගුරුවත් පොත හරහා. නිතරම දැන් කොන්ට්‍රෝලින් චීෆ් කියන්නේ ගුරුවත් පොතම ෆලෝ කරන්න කියලානේ. ගුරුවත් පොතෙන් පිට විභාග ප්‍රශ්න පත්‍රය සාදන්නේ නෑම කියලානේ කියන්නේ. තේරෙනවද? ඉතින් එහෙනම් දැන් ගුරුවත් පොතේ වෙනම පරිච්ඡේදයක් හෝ සංකල්පයක් වශයෙන්වත් විස්තර කරලා නැහැනේ. නමුත් මේ අහන්නේ දැන් සමහර ඔබ මගේ තීරි පාට් එක හරියට මේ මම උගන්වද්දි මේක දැක්කම ඔබ හිතන්න පුළුවන් අපිට ඉස්කෝලේත් ඉගෙනුවේ නැහැ. මේ මිනිස්සයා මොකද මේක උගන්වනවා? මගේ සැකේකුත් ඇති වෙන්නේ නැතිනේ. දැන් සැකේ නැහැනේ නේ. මම ඉගෙනුවේ මේකට තමයි. ඒ කියන්නේ මේ ඒකක සංගත කියන concept එක උගන්වන්න කියලාත් නැහැ, පා කියලාත් නැහැ. නමුත් මම උගන්වනවා, මම දන්නවා මේක විභාගයට අහනවා කියලා. මොකද අහනවා. මොකද අද කොටස් වෙළඳ පොළ හැරුණ විට ශ්‍රී ලාංකික ජනතාවට තමන්ගේ මුදල් සුරක්ෂිත ලෙස ආයෝජනය කළ හැකි සුරක්ෂිතම ආයෝජන මධ්‍යස්ථානයක් තමයි ඒකක භාර. ඒ නිසා තමයි මේකේ අද විභාගයට පවා මම හිතන්නේ අවධාරණය කරන්නේ. මතකයිනේ ඒකක සංගතයක් කියන්නේ කුඩා පරිමාණ ආයෝජකයන්ගේ ඉතිරි කිරීම එක රාශී කරලා අරමුදලක් හදලා මේ අරමුදල එකවර ආයෝජන මාර්ග කීපයකට ආයෝජන කලඹක ආයෝජනය කරලා ලැබෙන ආදායම ඒකක සංගතයේ කියන සංවිධානයත් ඒකක හිමියන් වන අපි අතරත් බෙදා ගන්නවා. නැත්තම් කුඩා පරිමාණ මුදලක් තියාගෙන විශාල පරිමාණ ආයෝජන අවස්ථාවට යන්න බැරි අයටයි. තනියම ආයෝජනය කරන දැනුමක් නැති අයටයි බොහොම පහසුවෙන් ඒ තම ධනය විවිධ මාර්ගවල ආයෝජනය කරදී ආදායම් උපදවා දීමට ක්‍රියාත්මක වන මූල්‍ය අතරමැදි ආයතනයක් තමයි ඒකක සංගත කියන්නේ. මූල්‍ය අතරමැදි කරන සංවිධානයක්, ඕගනයිසේෂන් එකක් තමයි සංවිධානයක් කියන්නේ. ඔබට මතක ඇති ඒකක සංගතයේ කියනකොට මතක් වෙන එකේ ස්ට්‍රක්චර් එක සංයුතිය. ඒකක සංගතයක් හැදෙන්නේ මූලික පාර්ශ්ව තුනකින්. පළවෙනි එක තමයි ඒකක හිමියන්. නැත්නම් යුනිට් හෝල්ඩර්ස්ලා. ඒකක කියන්නේ යුනිට් නේ. සමාගම ගණන් කොටස්නේ මේක යුනිට්. අපි මොකද ඒකක සංගතය කියලා නමක් දාගත්තම නාමල් ඒකක භාරය කියලා නමක් දාගත්තම දැන් නාමල් එක භාරය තියෙනවා ලංකාවේ. ඒ නම දාගත්තම නම දාලා අපි තුමු නිකන් සාමාන්‍ය කාර්යාලයක සේවකෝ දින තුන්දෙන වාඩිලා හිටියම ඒකක සංගතයක් ඇති වෙනවද නැහැ. බෑනේ. ඒකක සංගතේ ජීවමාන වෙන්න එපා. ජීවමාන කරන්නේ අපි. මොකද අපි ඒකක නැත්නම් යුනිට් මිලදී ගැනීමෙන් ආයෝජනය කළ හැකි විශාල අරමුදලක් බිහි කරලා දෙනවා. ඒක තමයි ඒකක සංගතේ සුජාත උපත වෙන්නේ. ඒකක සංගතේ සුජාත උපත එතනනේ. අපි ඒකක එකක්වත් මිලදී ගත්තේ නැත්නම් ෆන්ඩ් එකක් නැහැ. ෆන්ඩ් එකක් නැත්නම් පිටත මාර්ගවල ආයෝජනය කිරීමේ ක්‍රියාවලියක් නොමැති නමට පමණක් සීමා වූ නාමික සංවිධානයකුත් නෙවෙයි. ඒක උරන්නේ නාමික සංකල්පයක් විතරයි. දැන් මේක නාමික සංකල්පයක් නෙවෙයි. කෙලින්ම ජීවමාන ක්‍රියාකාරී සංවිධානයක් බවට පත් වෙනවා. ඒ හේතුව භෞතිකව සල්ලි වලින් හැදිච්ච අරමුදලක් තියෙනවා. ඒ අරමුදල පිටත ආයෝජනය කරලා ආදායම් උපද්දවනවා. ඒ නිසා ඒ ආයෝජන තුලින් ආදායම් ඉපැද්දවීමට අවශ්‍ය පසුබිම හදලා දෙන්නේ කවුද අපි? ඇයි අපි ඒකක මිලදී අරගෙන අරමුදලක් හදලා දෙනවා. අරමුදලක් කීපයක් ඇති කරනවා. එහෙනම් ඒකෙන් තමයි ඒකක සංගතේ සක්‍රිය වෙන්නේ. එහෙනම් අපි තමයි ප්‍රධානම පංගුකාරය ඒකක හිමියෝ. අනික බාරකාර බැංකුව කස්ටෝඩින් බැංක් එක. දැන් හැම ඒකක සංගතයකම අරමුදල් වලට ඒකක හිමියන් වෙනුවෙන් වගකීමට බැඳෙන්නේ වාණිජ බැංකුව. ඒවා හෙවත් බාරකාර බැංකුව කියන්නේ ඒකයි. ඒ බාරකාර ඒකක සංගතයේ අරමුදලේ බාරකරුවා බවට පත් කරලා තියෙන්නේ වාණිජ බැංකුව. වාණිජ බැංකුවක් කියනකොටම ඊටු ටික මම කියන්න ඕන ඔබට දැනෙන්න ඕන. මුදල් හා බැංකු පාඩම අපි කතා කරා. මුදල් හා බැංකු පාඩමේදී අපි කතා කර දේවල් මතක් වෙන්න ඕනේ. වාණිජ බැංකු කියන්නේ ලෝකයේ විශ්වාසවන්ත භවයේ ප්‍රතිමූර්තිය බඳු සංවිධාන විශේෂය. ලෝකයේ විශ්වාසවන්ත බව කියන සංකල්පය හරහා එළියට එන ප්‍රධානම සංවිධානය තමයි වාණිජ බැංකුව. වාණිජ බැංකුව විශ්වාසය කියන සංකල්පයත් එක්ක යන්නේ. විශ්වාසය කියන සංකල්පය තමයි වාණිජ බැංකුවේ අත්තිවාරම. තේරෙනවද? ඇයි එහෙම කියන්නේ? ඔබලගේ සල්ලි අම්ම ළඟ තියන්න බයයි. ඇයි? අම්මගෙන් ආපසු ලැබෙන එකක් නැහැ. අම්ම නැත්තම් ඔයාලගේ අක්කට දෙයි. නැත්තම් ඕගොල්ලන්ගේ මල්ලිලා වෙනුවෙන් වේදම් කරයි. මගේ සල්ලි මට නැති. එහෙමනේ අම්මට විශ්වාසයි, තාත්තට විශ්වාසයි. ගෙදරට විශ්වාසයි. නමුත් කොහෙවත් තියෙන වාණිජ බැංකුව කියලා බය නැතු දාන්න. බලන්න මොනතරම් විශ්වාසද කියලා. මොනතරම් විශ්වාසද බලන්න. දැන් ගෙදර අපිම ඕගොල්ලන්ගේ ලොකු අයියා. වැඩි හිටියෙක් කියනකෝ.
කියන මල්ලි නැත්නම් නංගි මට ඔයාලා ළඟ තියෙන සල්ලි දෙන්න. මම මාසෙට 10 ගාණ දෙන්නම්. ඔයගොල්ලන්ට බැංකුවක දැම්මා 10ක් හම්බෙන්නේ නැහැ මාසෙට. මාසෙට අවුරුද්දටම 15ක් 20ක් හම්බෙයි. මං අවුරුද්දටම 120ක් දෙනවා. ඒත් දෙනවද? දෙනවද? දෙන්නේ නැහැනේ. අවිශ්වාසයි. නමුත් බැංකුව විශ්වාසයි. පොලිය වුණත් ගිහලා දානවා. රයිට්. එතකොට දෙවෙනි එක තමයි වාණිජ බැංකුව. මොකද වාණිජ බැංකුව මේ අරමුදලට වගේ කියනවා. මේ අපෙන් රැස් කරලා අරමුදල අපිට ආපසු කවදා හරි ගෙවන්න බැඳීම තියෙන වාණිජ බැංකුවට. ඒ නිසා අපිට අවිශ්වාසයක් නැහැ විශ්වාසයි. තුන්වෙනි එක තමයි අරමුදල් කළමනාකරණ සමාගම. ඒ කියන්නේ ව්‍යාපාර කළමනාකරණේ ආයෝජන කළමනාකරණේ වගේ මූල්‍ය වෙළඳපොළ ක්‍රියාකාරීත්වය ගැන මනා අවබෝධයක් මනා පරිචයක් උගත්කමක් ලැබූ සේවකයන්ගෙන් සමන්විත මැනේජ්මන්ට් කම්පැනිස් තියෙනවා සීමිත පොදු සමාගම් වශයෙන් නීතිගත කරනවා. එවැනි කළමනාකරණ සමාගමක් තමයි අරමුදල කළමනාකරණය කිරීම වගකීම දරන්නේ. පාර්ශ්ව තුනයි. ඒකක හිමියෝ, භාරකාර බැංකු, අරමුදල් කළමනාකරණ සමාගම. ඔය තුන එකතුව තමයි යුනිට් ට්‍රස්ට් කියලා කියන්නේ. තේරුණාද? දැන් අපි ආයෝජනය කළොත් සමහරට අපි කවුරු හරි කියන නිසා අපේ පවුල කෙනෙක් ආයෝජනය කරපු නිසා අපි ළඟ තියෙන අතිරික්ත ධනෙ ආයෝජනය කරනවා වෙන්න පුළුවන්. නමුත් ඒක අපට අහිමි වෙන්න වැඩි වෙලාවක් යන්නේ. තේරෙනවද? බොල් ණය බවට පත් වෙන්න වැඩි වෙලාවක් යන්නේ. නැත්නම් අපි ආයෝජනයේ බොල් ණය වෙන්නේ අපට ලැබෙන ප්‍රතිලාභ ඉතාම පහළ මට්ටමක තියෙනවා. නමුත් ආයෝජන කළමනාකරු අපිට වඩා විනිවිද භාවයෙන් යුතුව ආයෝජන මාර්ග හඳුනගන්න අතිදක්ෂෝ වෙනවා. ඒගොල්ලෝ දන්නවා දීර්ඝ කාලීනව කෙටි කාලෙත් වඩා කියන්නේ දීර්ඝ කාලීනව වැඩිම ප්‍රතිලාභ ලබන්න පුළුවන් විශ්වාසවන්තම ආයෝජන මාර්ග මොනවද කියලා ඒගොල්ලෝ නිරන්තරයෙන්ම පරිශන කරලා හඳුනගෙන ඒවැය තමයි අපි අරමුදල ආයෝජනය කරන්නේ. තේරෙනවද? ඒ නිසා අපිට ලොකු වාසියක් ලැබෙනවා ආයෝජන කළමනාකරණ සමාගම ලබා අපිට ඵලදායී මාර්ගවල ආයෝජනය කරගන්න පුළුවන්. ඒගොල්ලෝ වෘත්තීය නිපුණත්වයක් දක්වන මේ ක්‍රියාවලියට. තේරෙනවද? රයිට්. එහෙනම් දැන් අවබෝධයක් ආව නැවත අන්න ඒකක සංගතවල අරමුදලක ඒකක බාර අරමුදලක කියන එක තේරුම මොකද්ද? ඒකක බාරයේ සංවිධානයේ ඒක ඇතුළේ තියෙන අරමුදල වර්ග 4ක්. ඒ ඕනෑම අරමුදලක අපට සල්ලි යොදවන්න පුළුවන්. මොකද ඒකක සංගතය අපේ ඒකක මිලදී ගන්න ඉල්ලුම් පත්‍රයක් පුරවනවනේ, ඉල්ලුම් කරනවනේ ලිඛිතව. ඉල්ලුම් පත්‍රය අපි දාන අපිට දෙනවා අරමුදල් වර්ග නම් කරලා ඒගොල්ලෝ යටතේ යම් ඒකක සංගතයක් තුල පවත්වගෙන යන අරමුදල් නම් කරලා තියෙනවා. අපි කැමති කර ටික් කරන්න පුළුවන්. ඕන හතරම දාන්න පුළුවන්. අපි ටික් නොකරොත් අපිට ඒ අරමුදල දෙන්නේ නැහැ. අපි සිලෙක්ට් කරන්නේ. ඒ මොන අරමුදල ආයෝජනය කරත් අපි අදාළ ඒකක සංගතය අයිති කරමු. තේරෙනවද? දැන් ඒකක සංගතය අරමුදල් 4ක් තියෙනවා නම් අරමුදල් 4ෙම අපි හිතමු ආයෝජකෝ 100 දෙනා ගානේ 400 දෙනෙක් ඉන්න පුළුවන්. ඒ 400 එකම පවුලේ, එකම අම්මගේ. එකම අම්ම තමයි ඒකක සංගතය. පැහැදිලිනේ? රයිට්. එහෙනම් ඒකක බාරයක ආයෝජනය කිරීම කියලා විභාගයට අහනවා. ඒකක බාරයක යම් අරමුදලක කියලා තහන්න පුළුවන්. මොනවද අරමුදල්? ආදායම් වර්ධන අරමුදල්, ප්‍රාග්ධන වර්ධන අරමුදල්, දෙමුහුන්. ඒ කියන්නේ ප්‍රාග්ධන සහ ආදායම් වර්ධන අරමුදල්, අනික දර්ශක අරමුදල්. මම ප්‍රශ්නයක් දාලා තියෙන ඉස්සරහට මම පැහැදිලි කරන්නම්කෝ ඒක. මෙන්න මේ ඒකක බාර අරමුදලක ආයෝජනය කිරීමෙන් ආයෝජකයෙකුට ලැබිය හැකි ප්‍රතිලාභ තුනක් පැහැදිලි කරන්න. නිතරම අහනවනේ මේක. අපි දැන් අවස්ථා කීපයක්ම ඇහුවා මේකනේ. ඉස්සරහටත් එහෙමයි. ඒකක සංගතයක ආයෝජනය කරාම ලැබෙන වාසිය අහනවා. මොකද දැන් ගොඩක් වෙලාවට ආයෝජනයට පෙළඹෙන ජන කොට්ටාසෙන් වැඩි ප්‍රමාණයක් මෙතෙක් හඳුනාගෙන හිටියේ කොටස් වෙළඳපොළ විතරයි. නමුත් දැන් දන්නවා කොටස් වෙළඳපොළ හැරුණ විට ඊට සමීපව ආයෝජනය කළ හැකි තවත් ක්‍රමවේදයක් තමයි ඒකක සංගතය. එනම් ඒකක සංගතයක යම් අරමුදලක ආයෝජනය කරාම ලැබෙන ප්‍රතිලාභ තුනක්. එකක් තමයි විවිධාංගීකරණය වූ ආයෝජනයක් තුළ මුදල් යොදවන බැවින් ආයෝජකයින්ගේ අවධානම අඩු වීම. ඒ කියන්නේ මොකද්ද? ආයෝජන කලබක. ආයෝජන කලබක. කලබ කියන්නේ මොකද්ද? පොකුරක් කියන එක. සමූහයක් කියන එක. මල් කලඹ, මල් බොකේ, මල් කලඹ. මල් කලඹේ වගේ ආයෝජන කලඹක්. ආයෝජන කලබක. එකක නෙවෙයි. දැන් අපි එක මාර්ගයක ආයෝජනය කරනවා. ඒ ආයෝජන මාර්ගයේ බංකොලොත් වුණොත් මොකද වෙන්නේ? අපිට මුදල් නැහැ. ආයෝජිත ධනය අපෙන් ඈත් වෙලා යනවා. නමුත් මේගොල්ලෝ එහෙම නෙවෙයි. මේ මැනේජ්මන්ට් කම්පැනි එක ආයෝජන මාර්ග කීපයක යොදවනවා. ආයෝජන මාර්ග කීපයක යොදවනවා. ඒ නිසා එකකින් එකක් බංකොලොත් වෙලා පාඩු වුණත් ඒ පාඩුව ආවරණය වෙනවා සෙසු ආයෝජන මාර්ගවල. ඒ නිසා අපට අවදානම අඩුයි. අපි කළා නම් ඒක ඉවරුනොත් ඉවරයි. අවදානම ඉතා වැඩි. තේරුණාද? ඒකයි මේ විවිධාංගීකරණ ආයෝජනයක් කියන්නේ. ඒක ආයෝජන කලඹක ආයෝජනය කරාම අවදානම අඩු වෙනවා. ප්‍රධාන වාසිය.
දෙවෙනි එක සුළු ආයෝජනයකින් විශාල ආයෝජනයක් අවශ්‍ය මහා පරිමාණ ව්‍යාපාරවලට ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව ලැබීම. සුළු ආයෝජනයකින් විශාල ආයෝජනයක් අවශ්‍ය. සුළු ආයෝජනයකින් විශාල ආයෝජනයක් අවශ්‍ය. මහා පරිමාණ ව්‍යාපාරවල ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව ලැබීම. එතකොට මේක තේරුම දරුවනේ දැන් අපි දන්නවා සමහර දැවැන්ත නැත්නම් මහා පරිමාණ ලැයිස්තුගත සමාගම් කොටස් නිකුත් කරලා ණයකර නිකුත් කරලා මහජනයට ආරාධනා කරනවා අරකේ මොකෙන්ද කියනවට ගාලා සංස්ථා පත්‍රය නෙවෙයි සංස්ථා ප්‍රකාශය. මතකනේ ප්‍රොස්පෙක්ටස් එක. සංස්ථා ප්‍රකාශයක් මගින් ආරාධනා කරනවා. හැබැයි ඒ සංස්ථා ප්‍රකාශයේ දක්වන සීමාවක් ලිමිට් එකක් කොන්දේසියක් නැත්නම් කන්ඩිෂන් එකක්. මොකද්ද? අවම වශයෙන් රුපියල් ලක්ෂයක කොටස් ඉල්ලුම් කළ යුතුයි. රුපියල් ලක්ෂයක කොටස් කියන්නේ රුපියල් 10 කොටස් නම් රුපියල් 10 කොටස් 10000යි. 10000ක්වත් ඉල්ලුම් කරන්න කියලා. කියන්නේ 10000ක්වත් ඉල්ලුම් කරොත් තමයි ඒ ඉල්ලුම් කරනට කොටස් ලබා දෙන්න විභජනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. 10000ට අඩුවෙන් ඉල්ලුවොත් ලබා දෙන්නේ නැහැ. ඉල්ලුම ප්‍රතික්ෂේප කරනවා කියන එකනේ. දැන් බලන්න රුපියල් ලක්ෂයක් වුම දැන් රුපියල් 50000 60000 90000 20000 10000 5000 එහෙම සුළු මුදලක් ආයෝජනය කළ හැකි අයට අර මහා පරිමාණ සමාගමේ ආයෝජනය කිරීම හැකියාව නැති වෙනවා. අන්න එවැනි අයට පුළුවන් ඒකක සංගතය ගන්න. මොකද ඒකක සංගතේ ඒකක එකක් කිල්ලුවක් දෙනවා. එහෙනම් ඒක ආයෝජනය කරන්න පුළුවන්. ඒකේ විශාල අරමුදලක් හැදෙනවා. විශාල පිරිසක එකතුවෙන් සාමූහිකත්වය නිසා අපි ඒකට කියන අරමුදලක් කියනවා. ඒ අරමුදලේ සල්ලි යොදවලා අර කින සමාගමේ කොටස් මිලදී ගන්නවා. එහෙනම් අපට බැරි වුණු කොටස් ඒකක සංගතය හරහා මිලදී ගැනීමක් නෙවෙයිද අපි කරන්නේ. මොකද අපේනේ සල්ලි. ඒකක සංගතේ මිලදී ගත්තට ඒකක සංගතේ නමින් ඒකට අවශ්‍ය ෆන්ඩ්ස් නැත්නම් සල්ලි යොදවලා තියෙන අපිනේ. ඒකයි මේ කියන්නේ සුළු ආයෝජනයකින් විශාල ආයෝජනයක් අවශ්‍ය මහා පරිමාණ ව්‍යාපාරවල ප්‍රතිලාභ ලබා ගන්නත් මේකෙන් අවස්ථාව ලැබෙනවා කියන්නේ ඒකයි. පැහැදිලිද? තුන්වෙනි එක තමයි ආයෝජන කළමනාකරණය සඳහා වෘත්තීය කළමනාකරුවන්ගේ සේවය ලබා ගත හැකි වීම. දැන් ආයෝජන කළමනාකරණ සමාගම ඉන්නේ වෘත්තිමය කළමනාකරු. හොඳටම දන්නවා ඒගොල්ලෝ දේශීයවද විදේශීයවද ආයෝජනය කරන්නේ මොන මාර්ගවල. වර්ෂයේ පළමු කාර්තුවේදී වඩා වාසිදායක ආයෝජන මාර්ග මොනවද? මැද කාර්තුව වලට එනකොට මොනවද වාසිදායක? අවසන් කාර්තුවේ මොනවද? මේ හැම දෙයක්ම මේගොල්ලෝ දන්නවා. විචලන වෙන ආකාරය දන්නවා. නැත්නම් ආයෝජනවල ප්‍රතිලාභ වෙනස් වන රිද්මය දන්නවා. ඒ නිසා ඒගොල්ලෝ දන්නවා කලින් කලට time to time වඩා ඵලදායී ලෙස අපි මුදල් ආයෝජන කරන දන්නවා. ඒ නිසා වෘත්තීය ආයෝජන කළමනාකරුවන්ගේ සහාය අපට නොඅඩුවම ලැබෙනවා. හතරවෙනි අවසාන එක තමයි ආයෝජකයින්ට තම ආයෝජන අරමුණු සහ අවදානම් මට්ටම් අනුව ගැලපෙන අරමුදලක් තෝරාගත හැකි වීම. දැන් ආයෝජකයන්ගේ එක එක අරමුණු තියෙනවනේ. දැන් මගේ අරමුණ තමයි මට ඉහළ අවදානම් දරන්න බෑ. මං කැමති නෑ ඒකට. මට ඉහළ අවදානම් බෑ. අවදානම් අඩු ඒ වගේම ස්ථාවර ආදායමක් ලැබෙන මාර්ගවල මං කැමති ආයෝජනය කරා. එhmenan රජයේ සුරකුම්පත් 100%ක්ම විශ්වාසයිනේ. හැබැයි ඒතර කොටස් වල වගේ වැඩි මිලට විකුණලා ප්‍රාග්ධන ලාභ කෝටි ගණන් ලබන්න බෑ. අවදානමක් නෑනේ මෙතන. මොන රජයක් තිබුණත් කමන්නේ මට සුරකුම්පත් කල්පිරුණ මට සල්ලි හම්බ වෙනවා අපව. එහෙනම් මම කැමති මේ වගේ අරමුදලකට. ඉතින් ඒක තියෙනවනේ ආදායම් වර්ධන අරමුදල කියන්නේ ඒක. සමහර අය ඉන්නවා ඉහළ අවදානම් බාර ගන්න කැමති. අවදානමට ඒගොල්ලෝ කැමති. අවදානමට ඒගොල්ලෝ ආදරය කරනවා. තේරුණාද? අවදානම ඒගොල්ලන්ට සතුටක්, ශක්තියක්. එවනම් අවදානම ලබන සූදානම් ඉහළ ප්‍රාග්ධන ලාභ ලබන්න ඕනේ. එහෙනම් ඒගොල්ලන්ට ගැලපෙන්නේ ප්‍රාග්ධන වර්ධන අරමුදලක්. කොටස් වලින්ද පොලේ ලැයිස්තුගත සමාගම වල තමයි එහෙනම් ඒ අරමුදල ආයෝජනය කරන්නේ. අන්න ඒ වගේ එකිනෙකාගේ ආයෝජන අරමුණු වලට හා අවදානම් මට්ටමට අනුව ගැලපෙන අරමුදලක් තෝරගන්න හැකියාව ලැබෙනවා. ඒකක සංගතයක ආයෝජනය කිරීම මගින්. ඊට අමතරව ඔය හතර තමයි මූලික. ඊට අමතරව ආයෝජන ඕනෑම විටක ආපසු මුදල් බවට පත් කර ගැනීමේ අවකාශ ලැබෙනවා. ඒක විශේෂ එකක් කියන්නේ. දැන් පොදු සමාගමක අපි කොටස් වල ආයෝජනය කළාම සමාගම ඈවර කරන තෙක් අපිට මුදල් ලැබෙන්නේ නැහැ. අපිට සමාගම ඈවර කරන තෙක් ගෙවන්නේ නැහැ. ඒතර අපිට මේ ද්‍රවශීලතාවයේ හිර වෙන ස්වභාවයක් අපි දකිනවනේ. අපි කොටස් වලින්ද පොළහාර අලිවි කරගත්තොත් හරි අපිම කාට හරි අලිවි කරගත්තොත් හරි මිසක නැත්තම් අපිට ද්‍රවශීලතාවයක් නැහැ. මේක එහෙම නෙවෙයි. අපි රුපියල් ලක්ෂයක් ඒකක 10000ක් ගන්න
අපි හිතමු ඒකක 10000ක් ගන්න ලක්ෂ 10ක් යදෙව්වා කියලා. මොකද ඒකකයක් රුපියල් 100යිනේ. ඒකක 10000ක් ගන්න අපි රුපියල් ලක්ෂ 10ක් යදෙව්වා කියලා. ඒකක සංගතේට. වසරකට පස්සේ අපිට ඒ සල්ලි අවශ්‍ය වෙනවා. වෙන හොඳ ආයෝජන මාර්ගයකට යොමු වෙන්න හරි, ලංකාව අතහැර යන්න හරි, නැත්නම් ලංකාව යම් කිසි කර්මාන්තයක් කරවන්න හරි සල්ලි ඕන වෙනවා. මොකද වෙන්නේ? අපිට අරමුදල් කළමනාකරන සමාගමට ලිඛිත විල්ලුම් කළා අපිට එදා පවතින මිලට يعني රුපියල් 100 නම් 100ම නෙවෙයි 96ට 98ට ඒ වගේ මිලකට නැත්නම් 105 වෙන්නත් පුළුවන් ලාභ වෙන්නත් පුළුවන් අපිට පුළුවන් මුදල් කරගන්න. ඒවත් ආයෝජන කළමනාකරන සමාගමට ආපසු ඒකක විකුණලා මුදල් ලබා ගන්න පුළුවන්. ඒක සුවිශේෂී වාසියක්. ද්‍රව්‍යශීලතාවය ඉතාල නිසා. අනික බදු සහනත් ලැබෙනවා. සාමාන්‍යයෙන් ඒකක සංගතයෙන් උපයන ලාභ වලට ඊටාම අඩු බද්දක් තමයි කරන්නේ. මොකද ඒකේ සෑහෙන ප්‍රමාණයක් බදුල නිදර්ශනය. මොකද ඒක හරියට කියන බෑ. ඒක එක වර්ෂවල රාජ්‍ය අයවැයලයකින් බදු ක්‍රම වෙනස් කරනවානේ. සමහර විට මේ ආදායම 100%ක්ම අයින් කරනවා. සමහර අවුරුදු වල 50%ක් විතර අය කළේ. ඒ වගේ කොහොම හරි මොනවා හරි බදු සහනයක් ලැබෙනවා. ඔන්න වගේ ඒකක සංගතයක ආයෝජනය කරාම අපට ප්‍රධාන වාසි කීපයක් ලබන්න පුළුවන්. කරුණුවකට ලකුණු එක බැගින් කරුණු තුනට ලකුණු 3ක්ම ලැබෙනවා. මම නමුත් යෝජනා කරන දැන් ලකුණු 3 ප්‍රශ්න නැහැනේ දැන් 4 ප්‍රශ්නනේ කරුණු 4ක්ම ලියන්න. 4කට ලකුණු 4ක් ලැබෙයි නැත්නම් භාගය බැගින් ලකුණු 2ක් ලැබෙයි. දැන් රෝමිලක්කමක් වශයෙන් ඇහුවොත් මේක 6 1 ඒ වගේ ඇහුවොත් මේ ඔය ප්‍රශ්නය ලකුණු 4යිනේ. කරුණු 4ම විය හැකියි. කරුණු 4ම ලියන්න. නමුත් රෝමිලක්කමක දැන් මේකේ රෝමිලක්කයේ අයන්න කියලා හෙව්වොත් කරුණු 4ම අහවියත් ඒත් 4ම ලියන්න. හැබැයි ලකුණු 2යි ලැබෙන්නේ. 4 බෙදෙනවනේ. තේරෙනවද? ඒ ලකුණු ලැබෙන විදියත් ඔළුවේ තියාගන්න. මොකද ලකුණු ලැබෙන විදිය අපට ඔළුවේ හොඳට හුරු වෙනකොට අපිට ඒකත් බලපානව සාර්ථක උත්තරයක් ලියන්න. නැත්නම් අපි දැනත් අපි ලියන්නේ භාගයයිනේ. මේ ඇති කියලා හිතනවා අපි ලියලා. කිසියම් තැනක ඇවිල්ලා කියනවා දැන් මේ ඇති ඉස්සෙල්ලත් එක ලිව්වේ මේ වගේනේ. නවත්තන්න නෑ. Taman දැනගන්න මේක තනි ප්‍රශ්නයක් වශයෙන් આવුත් ලකුණු 4යි. කරුණු 4යි. රෝමිලක්කමක අයන්න හෝ ආවසයෙන් આવුත් ලකුණු 2යි. ලකුණු 2 නම් අනිවාර්යයෙන්ම කරුණු 2කට ලකුණු 2ක් දෙන්නේ 4ට තමයි ලකුණු භාගයෙන් ලකුණු 2ක් දෙන්න කියන දැනුවත් භාවය ඇතුළු උත්තර ලියන්න. එතකොටයි උත්තර ඔබෙන් ලියවෙන්නේ. ලියවෙන්න ඕන ආකාරය ලියවෙන්නේ එතකොටයි. ඊළඟට 6 රෝමිලක්ක 1. ද්‍රවශීලතාව හා ලාභදායීත්වය අතර තුලනයක් පවත්වා ගැනීමට මූල්‍ය කළමනාකරුගේ වගකීමයි. තුලනයක් පවත්වා ගැනීම මූල්‍ය කළමනාකරුගේ වගකීමයි. පැහැදිලි කරන්න. ඔව්. ඕනෑම තරාතිරමක ව්‍යාපාරයක මූල්‍ය කළමනාකරුවන්ට පැවරෙන ප්‍රධාන වගකීමක් තමයි ව්‍යාපාරයේ ද්‍රවශීලතාවය හා ලාභදායීත්වය නැත්නම් ලාභදායකත්වය අතර කිසියම් තුලිත භාවයක් නේ සමබරතාවයක් පවත්වාගෙන යාම. බැලන්ස් කිරීමක් කියන එක බැලන්ස් කරනවා කියන්නේ බැලන්ස් එකක් තියෙනවා. දැන් මුලින්ම මේක ද්‍රවශීලතාවය අනුකූල ලියන්න ඕනේ නැහැ. ද්‍රවශීලතාව කියන්නේ මොකක්ද? ලික්විඩිටි කියන්නේ ව්‍යාපාරයේ දෛනික ගෙවීම, දෛනික වියදම් පියවා ගැනීමට ඇති හැකියාව තමයි ද්‍රවශීලතාවය කියන්නේ. භාණ්ඩ මිලදී ගන්නවා, අමුද්‍රව්‍ය මිලදී ගන්නවා, ගෙවන්න ඕනේ. දෛනිකව වැඩ කරනවා, ඩේ සැලරිස් ගෙවන්න ඕනේ. ඒ හැම ගෙවීමක්ම කරන්න හැකි නම් ඒ කියන්නේ ද්‍රවශීලතාවය හොඳයි. ලාභදායීත්වය කියන්නේ මොකද්ද? කිසියම් ව්‍යාපාර ශ්‍රේෂ්ඨයක අරමුදල් යොදවලා ආදායම් උපදවා ගැනීමනේ ලාභදායීත්වය. එතකොට කාරක ප්‍රාග්ධන අවශ්‍යතා නිසා ද්‍රවශීලතාවය ආරක්ෂා කරගත යුතු වෙනවා. කාරක ප්‍රාග්ධනයේ අවශ්‍යතාවය කියන්නේ මොකද්ද? එදිනෙදා ව්‍යාපාර කටයුතු නොකඩවා පවත්වාගෙන යාමේදී වියදම් පියවා ගැනීමට අවශ්‍ය අරමුදල් තමයි කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව කියන්නේ. අමුද්‍රව්‍ය මිලදී ගැනීම, ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම, සංග්‍රහ ද්‍රව්‍ය මිලදී ගැනීම, ගමන් ගාස්තු ගෙවීම, දෛනික වැටුප් ගෙවීම, ඒ වගේ එදිනෙදා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී දැරිය යුතු වියදම් පියවීමට කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය කියලා කියනවා. ඒ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා නිසා ද්‍රවශීලතාව රැක ගන්න ඕන. නයි හිමියන්ට අද ගෙවන්න තියෙනවා. අපිට ගාලා ගෙවනවා. අද කියන්න බෑනේ අපි ලබන සතිය ගෙවන්නම් කියලා. ඒතර විශ්වාස කැඩෙනවා. තේරෙනවද? අපි තුමු උපචිත වියදමක් තියෙනවා විදුලි බිල. හෙට තමයි අවසන් දවස. හෙටවත් ගෙවන්න එපා. නැත්තම් ඩිස්කනෙක්ට් කරනවනේ කරන්ට් එක. ඒ වගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා නිසා ද්‍රවශීලතාව ආරක්ෂා කරගන්න වෙනවා. මොකද ඒ වගේ එදිනෙදා ගෙවීම් පියවන කිසියම් මුදල් ප්‍රමාණයක් තියෙනවා. මුදල් හෝ ඉක්මනින් මුදල් බවට පත් කරගත හැකි වත්කම් ප්‍රමාණයක් රඳව ගන්නට ඕන. එහෙනම් ද්‍රවශීලතාවය රැඳෙන්න තියාගන්න ඕන.
එනම් මුදල් රඳවා ගත යුතුයි. ඒ සඳහා යම් මුදලක් තියෙන්න ඕනේ. එහෙත් මෙසේ මුදල් වශයෙන් තබාගතොත් ලාභ ඉපිය නොහැක. මුදල් අනවශ්‍ය ලෙස ගොඩගසා ගත්තොත් අපිට පිටත මාර්ගයක ආයෝජනය කරලා ආදායම් ලබන්න පුළුවන් අවස්ථාවක් අපි අහිමි කරගත්ත වෙනවා. ඒ වුණොත් ලාභේ අඩු වෙනවා. එම නිසා ආයතනයේ සාර්ථකව පවත්වාගෙන යාමට නම් ආයතනයක් සාර්ථකව පවත්වාගෙන යාමට නම් ද්‍රවශීලතාවය සහ ලාභදායීත්වය අතර තුලනයක් පවත්වා ගත යුතුයි. ඕක තමයි අදහස. මේ ලියන්න පුළුවන් එකම ක්‍රමය නෙවෙයි. මේ ලියන්න පුළුවන් එකම වචනමාලාව නෙවෙයි. ඔබේ වචන, ඔබේ පද, ඔබේ තනු එක්ක මේක ලස්සන පිටුරක් අසුඹර ගොඩනගන්න පුළුවන්. අපි වෙන විදිහකට කිව්වොත් ව්‍යාපාරයක කාරක ප්‍රාග්ධන අවශ්‍යතා නිසි පරිදි සපුරා ගැනීමට ප්‍රමාණවත් ද්‍රවශීලතාවයක් පවත්වාගෙන යා යුතු බැවින් ප්‍රමාණවත් මුදල් ශේෂයක් නැත්නම් ජංගමෝත්කම් ශේෂයක් රඳවා ගන්න ඕන. නමුත් එහිදී කෙටි කාලීන මාර්ගවල කළ හැකි ආයෝජන අවස්ථා අපට සීමා කරගන්න වෙනවා. ඒකෙන් ඒ මාර්ග වලින් උපයන්න පුළුවන් ලාභේ අහිමි වෙනවා. ඒ නිසා ද්‍රවශීලතාවයේ සහ ලාභදායීත්වය අතර සමානුපාතික නැත්නම් අනුපාතික තුලිතතාවයක් නැත්නම් සමබර තුලිතතාවයක් පවත්වාගෙන යාමට සෑම මූල්‍ය කල්පනාකරුවෙකුම වග කියන්න ඕනේ. කියන අදහස ලිව්වන ලකුණු 3ක්ම ලැබෙනවා. අදහස. පැහැදිලිනේ? හොඳ ප්‍රශ්නයක් මේක. මේක සෑම ව්‍යාපාරයකටම වැදගත්. දැන් සමහර දෙවන්ත සමාව උපදන්න ඉක්මනට ලාභ ලබනවා හිතන්න බැරි විදිහනේ. සමහරට ඔබේ ගමේ වෙන්න පුළුවන්. අදාළේ පුද්ගලයා. ඔබ සමහර ගණන්වත් ගත්තේ නැමුත් ඒ ගමේ ඉස්කෝලේ ගිහිල්ලා ඔබ දන්න ඔබ ගිහපු ඉස්කෝලේටම ගියා ඔබට පන්ති 6-4 ඉහළින් ඔබ දැක්කා ශ්‍රී ලංකාව ගමේ විද්ද සාමාන්‍ය පිරිමි කොල්ලෙක් නැත්නම් අයියා කෙනෙක් තේරෙනවද? මෙන්න තවත් අවුරුදු 10කින් 15කින් බලනකොට ලංකාවේ ප්‍රධාන දෙවන්ත සමාගම් කීපයක සභාපතිවරයා වෙලා ලංකාවේ කෝටිපති ලිස්ට් එකේ 10 වන ලැයිස්තු 7 වන ලැයිස්තු 15 වන ලැයිස්තු ගිහිල්ලා තේරෙනවද? බය වෙන්න එපා. මොනවද මේක තමයි. මූල්‍ය කළමනාකරණය හොඳින් පවත්වාගෙන ගිහිල්ලා ව්‍යාපාර පවත්වාගෙන ගිය නිසා ඉක්මනට ව්‍යාපාර ලෝකෙ ඉස්සරහට ගියා. මූල්‍ය කළමනාකරණය අවිධිමත්ව පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයා අපහු ගෙදරාව. ඔක තමයි කතාව. තේරුණාද? ඒකෙදි විශේෂයෙන්ම දැනගන්න ඕනේ නිතරම ද්‍රවශීලතාවය රැක ගන්න ඕනේ. මොකද ද්‍රවශීලතාවය රැකගත්තේ නැහැ කියන්නේ කෙටි කාලීන වගකීම් පියවන්න බැරි වීමෙන් අපිට කෙටි කාලීන අරමුදල් සපයන අයගේ විශ්වාසවන්ත භාවය නැති වුණා. අපිට දිගින් දිගටම අපිට කෙටි කාලීන ණය ගන්න බැරි වුණා. වෙළඳ ද්‍රව්‍ය අපිට හොයාගන්න බැරි වුණා. ව්‍යාපාර සාර්ථක වුණා. නමුත් අපි ද්‍රවශීලතාවය රැකගත්තන හැම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම අනවශ්‍ය ලෙස ද්‍රවශීලතාවය කොට ගහගත්තේ නැහැ. හැම විටම අවශ්‍යම ප්‍රමාණයට ද්‍රවශීලවත්කම් ටිකක් තියාගෙන ඉතුරු සෑම රුපියලක්ම අපි ඉහළම ආදායම ලබන්න පුළුවන් විවිධ ව්‍යාපාරවල ආයෝජනය කළා. ඒ නිසා තමයි සමාගම දෙවන්ත සමාගමක් වෙන්නේ. පැහැදිලිනේ? right. ඊළඟට අපි බලමු 2013 විභාග ප්‍රශ්න. මුලින්ම 6 වෙනි ප්‍රශ්න රෝම ඉලක්කම් 5. මුදල් වැඩිපුර රඳවා නොගත යුතුය. ද්‍රවශීලතාවයටම තමයි අපෝ වෙන්නේ. මුදල් වැඩිපුර රඳවා නොගත යුතුය. ප්‍රමාණවත් මුදලක් රඳවා ගත යුතුය. මෙම අදහස ව්‍යාපාරයකට වැදගත් වන්නේ ඇයි පැහැදිලි කරන්න. අපි අර ඉස්සෙල්ලා අවුරුද්ද කතා කරපු ප්‍රශ්නේම තමයි. තේරුණාද? දැන් මං කිව්වේ සමහර ව්‍යාපාර මහා පරිමාණයෙන් ආරම්භ කරනවා. ඉක්මනින්ම වෙහෙලා යනවා. මොකද ද්‍රවශීලතාවයේ ලාභදායීත්වය අතර තුලිතතාවය පවත්වාගෙන යන්න දන්නේ නැහැ. තේරුණානේ? එහා සමාන කර මේ කියන්නේ මුදල් වැඩිපුර රඳවානකොද මුදල් අනවශ්‍ය ලෙස කොට ගහ ගන්න ඕනේ නැහැ. අපි බලන්න ඕනේ සල්ලි වශයෙන් ළඟ තියාගන්න නෙවෙයි. සල්ලි පුළුවන් තරම් ඵලදායි මාර්ගවල ආයෝජනය කිරීම තුලින් ඒ සල්ලි තවත් වර්ධනය කරගන්න. ඒ තමයි කියන්නේ මුදල් වැඩිපුර රඳවා නොගත යුතුයි. ප්‍රමාණවත් මුදලක් රඳවා ගත යුතුයි. මේ මාදාස ව්‍යාපාරයට වැදගත් වන්නේ ඇයි? පැහැදිලි කරන්න. තනිකර ලකුණු 4ක ප්‍රශ්නයක්. කම්ප්ලීට් ප්‍රශ්නයක්. මුදල් අනවශ්‍ය පරිදි රඳවා ගතහොත් එය අනවශ්‍ය පිරිවැයක් වන අතර එහි ලාභදායීත්වය අඩුයි. මුදල් අනවශ්‍ය පරිදි රඳවා ගතහොත් එය අනවශ්‍ය පිරිවැයක් වන අතර එහි ලාභදායීත්වය අඩුයි. තේරෙනවද? මුදල් අනවශ්‍ය පරිදි රඳව ගන්න කියන්නේ මොකක්ද දරුවනේ? සාමාන්‍ය දෛනික ව්‍යාපාර හේවත් ආයෝජන කටයුතු වලට අවශ්‍ය මුදල් වලට වඩා වැඩිපුර මුදල් තියාගන්න. අවශ්‍ය මිලියන
අපි හිතමු 500යි මිලියන 800ක් තියාගන්න. ඒතර මිලියන 300ක් වැඩි. ඒ මිලියන 300 ඵලදායි ව්‍යාපාර කටයුත්තක යෙදෙන්නේ නැහැ. ආදායම් උපදවන්නේ නැහැ. නමුත් ඒ සල්ලි ආවේ එක්ක වර්ණීය කොටස් නිකුත් වේ. සාමාන්‍ය කොටස් නිකුත් වේ. ණයකර නිකුත් වේ. බැංකු ණය මගින් පොලියක් ලාභාංශයක් ගෙවන්න එපා. එහෙනම් වැඩ ගන්න නැතුව ආදායමක් උපදව ගන්න නැති සල්ලි ප්‍රමාණයකට අපි වියදමක් දරනවා. අනවශ්‍ය වියදමක්. අන්න ව්‍යාපාර නැති වෙන තැන. තේරුණාද? නමුත් මිලියන 500 නම් අවශ්‍ය. මිලියන 500ම අපි ඵලදායි ව්‍යාපාර කටයුතු වල යොදවලා මිලියන 500ම ලාභ උපදවන 500ක් නම් ඒ ව්‍යාපාර කවදාකවත් නැති වෙන්නේ. තේරුණාද? එවනම් මුදල් අනවශ්‍ය පරිදි දදවාගත්තොත් එය අනවශ්‍ය පරිවැයක් වන අතර එහි ලාභදායීත්වය අඩු වෙනවා. එය ව්‍යාපාරයට අවශ්‍යයි. එසේම මුදල් අවශ්‍ය ප්‍රමාණයට රඳවා නොගතහොත් ද්‍රවශීලතා ගැටලු මතුවේ. එම නිසා ප්‍රශස්ත මුදල් ප්‍රමාණයක් පවත්වා ගැනීමට කටයුතු කළ යුතුයි. දෙවැත්තම හිතන්න ඕනේ. වැඩිපුර රඳව ගත්තොත් අනවශ්‍ය පරිවැයක්. ඒ කියන්නේ භාවිතයට ගන්න නැති මුදල් තොගයකට අපි ප්‍රතිලාභ ගෙවන වියදමක් දරනවා. ඒ කියන්නේ අලාභනේ තනික ලාභයක් නැතුව අපි අලාභ විඳිනවා වගේ එකක්. නමුත් අවශ්‍ය මුදල් ප්‍රමාණයට අඩුවෙන් තියාගත්තොත් ද්‍රවශීලතා ගැටලු මතුවෙනවා. දෛනිකව ණයහිමියට කළ යුතු ගෙවීම් කරන්න බැරි වෙනවා. අවශ්‍ය මුදල් දිනපතා මිලදී ගන්න බැරි වෙනවා. තේරෙනවද? දෛනික වියදම් තරන්න බැරි වෙනවනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ මුදල් අඩුත් නැති වැඩිත් නැති මට්ටමක නැත්නම් ප්‍රශස්ත මුදල් ප්‍රමාණයක් ප්‍රශස්ත මුදල් ප්‍රමාණයක් පවත්වාගෙන ක්‍රියාත්මක වෙන්න ඕනේ. අංශ දෙකම පැහැදිලි කිරීමට ලකුණු හතරයි. මේ දෙපැත්ත ගැනම කියවෙන්න ඕනේ. පැහැදිලිනේ? right. දැන් මේවා මේ පුංචි සංකල්ප වුණාට මේ පුංචි සංකල්පයෙන් ලැබෙන ප්‍රතිලාභය දීර්ඝකාලීන මහා බලගතුයි. මේ වගේ දේවල් ගැන අපි අවධානය යොමු නොකිරීම නිසා තමයි සමහර ව්‍යාපාර කෙටි කාලෙකින් වැහිලා යන්නේ. මේ ද්‍රවශීලතාවේ ලාභදායීත්වය යන සංකල්ප කරේ හොඳින් ඇහැ ගහගෙන ඒක හොඳට බැලන්ස් කරන ව්‍යාපාර තමයි අපි හිතන්නේ නැති විදියට මොකද වෙන්නේ? දැවැන්ත ව්‍යාපාරිකෝ වෙන්නේ. දැවැන්ත ව්‍යාපාරික ජාලයක් බිස්නස් නෙට්වර්ක් එකක් බවටපත් වෙන්නේ වෙන ව්‍යාපාර. තේරුම් හොඳට මේක තේරුම් ගන්න. මේ අපි ඉගෙන ගන්න විභාගයට පමණක් නෙවෙයි මම හැමදාම කියනවා. ව්‍යාපාර අධ්‍යයනය අපි කරන්නේ ඇත්තම සැබෑ ව්‍යාපාරිකයෙක් වූ දවසට අපි සාර්ථක ව්‍යාපාරිකයෙක් වශයෙන් ව්‍යාපාර ලෝකයේ ඉන්නකම් හොඳින් ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය දැනුම කුසලතා වර්ධනය කරගන්න. මේ ප්‍රැක්ටිකලි මම උගන්වන්නේ ඒවට තමයි. විභාගෙට විතරක් නෙවෙයි. අපි මේවා අවධාරණය කරන්න ඕනේ. නිතරම අපි බලන්න අපිට ලැබෙන මුදලින් අපිට අවශ්‍යම ප්‍රමාණය තියාගන්න අනවශ්‍ය සෑම රුපියලකම කොහෙන් හරි කොටස් විලඳ පොලේ වෙන්න පුළුවන්. නැත්නම් ණයට දීම වෙන්න පුළුවන්. රජයේ සුර කුම්පත් වල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු ප්‍රවාහන සේවා සපයන්න වෙන්න පුළුවන්. නැත්නම් වෙනත් ව්‍යාපාරික සේවා ලබා දෙන්න වෙන්න පුළුවන්. මොනවා හරි ආදායමක් ලැබෙන මාර්ග යොදවන්න ඕනේ. ඒක හොඳින් කරගෙන යනකොට දන්නේම නැතුව ඊටාම කෙටි කාලයක් තුල සාර්ථක පුළුල් ව්‍යාපාරයක් බවට පත් වෙනවා. පැහැදිලිද? right. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. 7 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කය 1. පුංචි කේස් ස්ටඩි එකක්. නමුත් බය වෙන්න එපා. මම හැමදාම කියනවා කේස් ස්ටඩි නම් අපි සතුරු වෙන්න. මොකද සිද්ධි අධ්‍යයනයක් දෙනකොට උත්තර මේක ඇතුළෙම තියෙනවා. අපිට මේක ඇතුළේ උත්තර එළියට අරන් පෙන්නන්න විතරයි තියෙන්නේ. උත්තර අපිට හදන්න දෙයක් නැහැ. තේරුණාද? පීටර් සිල්ලර බඩු වෙළඳසැලක අයිතිකරුවෙක්. පීටර් සිල්ලර භාණ්ඩාල විකරණ වෙළඳසැලක අයිතිකරුවෙක්. සිල්ලර බඩු වෙළඳසැල අවට ප්‍රදේශයේ ජනගහනය වැඩි වීම නිසා ඔහුගේ ගනුදෙනුකරුවන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි වුණා. කොමාර පීටර්ගේ අවට ප්‍රදේශයේ ජනගහනය ශීඝ්‍රයෙන් වැඩි වුණා. බලන්න පීටර් කොච්චර වාසනාවන්තද කියලා නේද? ඒ නිසා ගනුදෙනුකරු සංඛ්‍යාව ඉහළ ගියා. නිකම්ම යාගේ මාකට් ෂෙයාර් එක වෙළඳ පොළ කොටස ලොකු වුණා. මේ නිසා සිය වෙළඳසැල කුඩා සුපිරි වෙළඳසැලක් මිනි සුපර් මාකට් එකක් කියලා හිතන්නකෝ. මිනි සුපර් මාකට් එකක්. සුපිරි වෙළඳසැලක් නෙවෙයි ඒ ළඟට යන ඒ ස්වභාවයේ ඒ ලක්ෂණ තියෙන අලංකාර ආකර්ශනීය වෙළඳසැලක් බවට පත් කරන්න ඕනේ. සුපිරි වෙළඳසැලක් ලෙසට පුළුල් කිරීමට අදහස් කළේ ය. පුළුල් කිරීමට අවශ්‍ය අරමුදල් මේ දක්වා සිය ව්‍යාපාරයේ රඳවාගත් ලාභ මගින් සපුරා ගැනීමටත් භාණ්ඩ තොග බැංකු ණයක් මගින් හෝ වෙළඳ ණය මගින් මූල්‍ය කිරීමට ඔහු තීරණය කර ඇත. සිය ව්‍යාපාරයේ පුළුල් කිරීමට රඳවාගත් ලාභ උපයෝගී කර ගැනීමෙන් පීටර්ට අත්විය හැකි වාසි හා වාසි ගැන විමසීමක් කරන්න.
අයන්න. ප්‍රශ්නේ පැහැදිලිනේ? ජනගහනය වැඩි වුණා, ගනුදෙනුකරුවෝ වැඩි වුණා. ඒ නිසා මිනිස්සු පිරිවෙලෙන්සලක් ලෙස පුළුල් කරන්න අදහස් කරනවා. පුළුල් කිරීමට අවශ්‍ය මුදල් මේ දක්වා සිය ව්‍යාපාරයේ රඳවාගත් ලාභය ලාභ උපයල සංචිත වශයෙන් රඳවගත් ලාභ මගින් තමයි සපුරා ගන්න උත්සාහ කරන්නේ. බහණ්ඩ තොග බැංකු නායක මගින් හෝ වෙළඳ ණය. ඒ කියන්නේ පසුව ගෙවන් වෙළඳ ණය මගින් මූල්‍යණය කිරීමට ඔහු තීරණය කරනවා. එහෙනම් අවශ්‍ය මූල්‍ය කොටසක් සංචිත මගින්, කොටසක් බැංකු ණය මගින්, කොටසක් වෙළඳ ණය මගින් ගන්න තීරණය කරනවා. එහෙනම් අයන්නේ අහන්නේ සිය ව්‍යාපාරය පුළුල් කිරීමට රඳවාගත් ලාභ උපයෝගී කර ගැනීමෙන් පීටර්ට අත්විය හැකි වාසියාවාසි ගැනීම විමසීමක් කරන්න. අපි බලමු පිළිතුර. වාසි තමයි පිරිවැයක් නැහැ. වියදමක් නැහැනේ. තමන්ගේ රඳවගත් සංචිත. තේරුණාද? වියදමක් නැහැ. ඒ වගේ ලබා ගැනීම පහසුයි. තමන් තීරණය කරලා තමන්මත් පත් කරගත්තා. අනික ලබා ගැනීම ඉක්මන්. මොකද බැංකුවෙන් අනුමත කරනකම් බැංකුවෙන් ගිණුමට දානකම් කියලා එකක් නැහැ නේ ව්‍යාපාරෙම තියෙනවා. අනික ව්‍යාපාරෙන් පිටතට ඇදී යාමට ඇති මුදල් ආයෝජනයේ වාසිදායකයි. එහෙනම් මේ මුදල් නැත්තම් ව්‍යාපාරෙන් පිටතට ඇදිලා යන්න පුළුවන්. අපි ඒ නිසා ව්‍යාපාරය තුලම මොකද කරන්නේ? ප්‍රත්‍යායෝජනය කිරීමක් වෙනවා. පැහැදිලිනේ? වාසි එකකට ලකුණු එකයි. අවාසිත් තියෙනවා. අත්‍යවශ්‍ය අවස්ථාවක ප්‍රයෝජනයට ගත හැකි මූල්‍ය මාර්ගය හිමි වීම. එහෙම එකක් තියෙනව නේද? දැන් මේ සංචිතය කියන්නේ අපි ලාභ රඳව ගැනීමනේ. ඒ රඳවගත්තේ අත්‍යවශ්‍යම ව්‍යාපාරික කටයුත්තක පාවිච්චි කරන්න. එහෙනම් අත්‍යවශ්‍යම ව්‍යාපාර කටයුත්තකට නැති වෙන්න පුළුවන්. නමුත් මේකත් අත්‍යවශ්‍යම වෙන්න පුළුවන්. ඉතින් කරන්න දෙයක් නැහැ මන. මේක මේ වෙලාව හැටියට හොඳ අවස්ථාවක් නම් බිස්නස් ඔපචුනිටි එකක් නම්. අපි මේකට අත ගැහුවේ නැත්නම් මේ අවස්ථාව වෙන තරංකරුවෙක් සම්බන්ධ වෙන්න පුළුවන්. අපට කවදාකවත් මේ අවස්ථාව අපහු ගන්න බැරි වෙන්න පුළුවන්. මේම අත්‍යවශ්‍ය වෙන්න පුළුවන්. ඒ නිසා අපි ගත්තා. ඉතින් මීට වඩා අත්‍යවශ්‍ය දෙයක් එන්න පුළුවන්. ආවුත් කරන්න දෙයක් නෑ. ඒකයි මේ කියන්නේ. අත්‍යවශ්‍ය අවස්ථාවක ප්‍රයෝජන ගන්න ගත හැකි මූල්‍ය මාර්ගය අපට අහිමි වෙලා යනවා. ලාභ රඳවගත්ත ඒකනේ. මේක නම් අපේ ජීවිත කාලය තුල ලැබෙන අත්‍යවශ්‍යම අවස්ථාව අපි දිනු. එහෙනම් මෙයා වාසිය නෑ. නැත්තම් මෙයා වාසිය තියෙනවා. පැහැදිලිද? ඒකටත් ලකුණු 1යි. එහෙනම් ලකුණු 1 ගන්න ලකුණු 2යි. ආයන්න. බඩු තොග ලබා ගැනීම සඳහා බැංකු ණය හෝ වෙළඳ ණය යොදා ගැනීමේ සාපේක්ෂ වාසියාවාසි. දැන් බඩු තොග ලබා ගන්න එක්ක බැංකු ණයක් ගන්නවා කිව්ව නැත්නම් වෙළඳ ණය. ඒ කියන්නේ කෙලින් බඩු සපයන අයගෙන් ණයට ගන්න. පසුව ගෙවන්න. ඒකේ මොනවද වාසි? ඒකේ මුලින්ම බැංකු ණයවල වාසි. බැංකු ණයවල වාසි තමයි එකක් නම්‍යශීලී වීම. නම්‍යශීලී වීම. ඒ කියන්නේ බැංකු ණය අපිට පුළුවන් ඕනනම් අඩු කරගන්න. ඕනනම් වැඩි කරගන්න. අනික බැංකු ණය අරන් අපිට වැඩි කියලා දුන්නොත් ආපහු ගෙවන්න පුළුවන්. ගෙවල පොලිය අඩු කරගන්න පුළුවන් නම්‍යශීලී. ඊළඟට ලබා ගැනීම පහසු. අවශ්‍ය විටක පියවන්න පුළුවන්. දැන් අපිට හිතනවා අපි දැන් ණය දැන් අපිට දරන්න පුළුවන්, ගෙවන්න පුළුවන් කියලා පොලිය ගෙවුවේ ඉන්න ඕනේ නැහැ. අපි ඉදිරියට මාස 15ක් තියෙද්දි ගෙවුවොත් මාස 15ටම පොලිය 100ක් මෝ 75ක්වත් අඩු කරගෙන ගෙවන්න පුළුවන්. ඒකෙත් වාසි එකකට ලකුණු භාගයයි. මොකද මේක දෙකක් අහනවනේ. අනික වෙළඳ ණය. පොලී රහිත වීම. පසුව ගෙවීම කළ හැකි වීම. කේවල් කිරීම කළ හැකි වීම. ගොඩක් වෙලාවට වෙළඳ ණය වෙලදී පොලී රහිතයි. ඒ කියන්නේ වෙළඳ ණය කියන්නේ බඩු ණයට ගන්න එකනේ. දැන් අපි කඩෙන් බඩු ණයට ගත්තම අපි කියන්නේ මාස අන්තිමේ පඩි හම්බුනම එකවර ගිහලා දෙන්නේ. පොතට ගත්තේ ඒවට ගෙවනවා කියලා කියන්නේ ඒකනේ. පොලියක් එකතු කරනවද? නෑ නේද? දන්නේ නැහැ ඉතින් ප්‍රෑට පොලියක් එකතු කරනවද කියලා නේ අපි ගියාට පස්සේ. සාමාන්‍යයෙන් අපි කියන්නේ පොලියක් නැහැ කියලානේ. අපිට උදව්වක් නේ කරන්නේ. නමුත් සාමාන්‍යයෙන් පොලිය නැතත් ඒගොල්ලෝ පොඩ්ඩක් හරි බහන්නේ වැඩි මිල හරි වැඩි ඉඳලා වාසිය ගන්නවා ඇති. ඒක වෙනම කතාවක්. අපි න්‍යායාත්මකව කියන්නේ පොලියක් නෑ. පොලියක් නෑ. හරිද? පසුව ගෙවීම කිරීමත් පසුව කරන්න පුළුවන්. අනික කේවල් කරන්න පුළුවන්. කේවල් කරලා තව ඕන සහන් ලබා ගන්න පුළුවන්. ඒකට ලකුණු භාගයයි. ඊළඟට බැංකු ණයවල අවාසි. දැඩි ගිවිසුමකට යටත් වීම. බැංකු ණය ගිවිසුම ප්‍රබලයි. පොඩ්ඩේ එහෙම වුණොත් අපි තුමු අපතැබූ සොරකුම් පොපට හිමි වෙන්න පුළුවන්. උසාවි ගිහිල්ලා අපේ නඩු වලට පෙනීසෙල්ල වන්දි ගෙවන්නත් වෙන්න පුළුවන්. ඒ නිසා දැඩි ගිවිසුමකට යටත් වෙන්න වෙනවා. අනික පොලිය ගෙවීමට සිදු වෙනවා. පොලියක් ගෙවන්න එපා. වෙළඳ ණය වගේ නිකම්ම පස්සේ ගෙවන්න ගන්න බෑනේ. වෙළඳ ණය නම් අවශ්‍ය බඩු ගත්තා.
මාසෙකින් දෙකකින් සල්ලි ගෙවි ඉවරයි. පොලියක් නෑ. මේකේ පොලියක් ගෙවන්න වෙනවා. අනික අපසුරකුම් අවශ්‍යම වෙනවා. බැංකුව ඉල්ලන අපසුරකුම් අපිට දෙන්න වෙනවා. ලකුණු භාගය. මේකෙත් ඉල්ලන්නේ එකයි. නමුත් දෙක බැගින්ම ලියනවා වඩා හොඳයි භාගෙ. තේරෙනවා. සමහර අවුරුදු වල දෙක බැගින් අහලා තියෙනවා මේ හා වර්ගයේ සමාන ප්‍රශ්න වලට. ඊළඟට වෙළඳ ණය වල අවාසි. කියන්නේ බහඬ පසුව සල්ලි ගෙවන්න පොරොන්දු මත සැපයුම් කරෝන්ගෙන් ගන්නේ. ඒක මතකනේ වෙළඳ ණය කියන්නේ මේ මොකද්ද? පොලියකට එහෙම නෙවෙයි. අපි හරියට කඩේ ගෙවල් ළඟ ඔයගොල්ලෝ කඩ වලින් බඩු ගන්න. පස්සේ මාසෙ අන්තිමේ ගෙවන්නේ ඒ වගේ පසුව ගෙවන්නේ. එහෙනම් මිල වැඩි වීම. ඒක හරි. ඒක හරි. අපි දැන් බඩු ණයට දැන් මේක ණයට ගැනීමක් හා සමානයිනේ. තේරෙනවද? බඩු එහෙම පසුව සල්ලි ගෙවන්න ගන්නකොට බිල වැඩි. අපි දැන් සල්ලි දීලා රෙඩි කෑෂ් දීලා ගත්තොත් මොකද වෙන්නේ? අනිවාර්යෙන් බිල අඩුයි. ඒ අවාසි මේක තියෙනවා. අනික කොන්දේසි වලට යටත් වෙන්න සිදු වෙනවා. එක එක කොන්දේසි වලටත් යටත් වෙන්න සිදු වෙනවා. අපට බහඬ සපයන වෙලෙන්දා නැත්නම් සැපයුම් කරු කියන කොන්දේසි දානවා. හැබැයි හරියට මාසෙන් දෙන්න ඕනේ. මාසෙ පෙන්නොත් අපි 25ක් වැඩිපුර ගන්නවා. ඒ වගේම මාස එකමාර පෙන්නොත් අපි නැවත ඒක පියවරකම් අපි ඊළඟට ඕකට බඩු රුපියලක බඩු දෙන්නේ නැහැ. අන්න කොන්දේසි වලට ලක් වෙන්න වෙනවා. ඊළඟට වෙනත් පාර්ශව සමග සම්බන්ධතා පළුදු විය හැකි වී. තේරෙනවද? මේ වෙළඳ ණය ක්‍රමේදී අපට කියන අපි මිත්‍රොත් නැති වෙන්න පුළුවන්. අපි පස්සේ ගෙවන්නම් පොරොන්දු මත ගන්නවා. එයා අපිත් එක්ක කාලයක් තිස්සේ දැන හඳුනගත්ත කෙනෙක්. පුංචි කාලේ අපිට එකම පන්ති ඉගෙන ගත්ත අය. එහෙම හිතන්නකෝ. නැත්නම් යම් කාලයක් අපි එකම කාලයක් විදේශගත රැකියාවක් කරපු අය. ඒ හිතවත්කම පවා මේකෙදි නැති වෙන්න පුළුවන්. ඇයි අපි මාසෙන් දෙන්නම් කියලා ගන්නවා. මාස දෙකමාරක් තුනක් ගිහිල්ලා තමයි අපි ඒගොල්ලන්ට දෙන්නේ. ඒ දෙන්නේ ඒගොල්ලෝ වාර කීපයක් අපිට හමු වෙලා over the phone. තේරුණාද? මතක් කිරීම කීපයක් කරා. ඒකෙන් වෙන්නේ මොකද්ද? හිත හොඳට නැති වෙන්න පුළුවන්. ඒත් ලකුණු භාගය. එහෙම තමයි මුළු ලකුණකට බෙදලා යන්නේ. පැහැදිලිනේ? ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ අයන්න. ලාභය සහ ලාභදායකත්වය profit and profitability අතර ඇති වෙනස පැහැදිලි කරන්න. මීට ඉස්සෙල්ලත් අපි මේක විභාග ප්‍රශ්න පත්‍රයකින් සාකච්ඡා කළා මතක ඇති. ලාභය සහ ලාභදායකත්වය අතර ඇති වෙනස පැහැදිලි කරන්න. මුලින්ම ලාභය. ව්‍යාපාරයේ වියදම් ඉක්මවා ඇති ආදායම් ප්‍රමාණය. ඒක හොඳයි. මම කැමති නිර්වචනය. ව්‍යාපාරයේ වියදම් ඉක්මවා ඇති ආදායම් ප්‍රමාණය තමයි ලාභය කියන්නේ. නැත්නම් ව්‍යාපාරයක ආදායම් වලින් වියදම් අඩු කළ විට ලැබෙන අතිරික්තය තමයි ලාභය කියන්නේ. ක්‍රම දෙකම හරි. ඒක පුළුවන් ලියා ගන්න පුළුවන්. මොකද මේ ලාභදායකත්වය කියන්නේ? යෙදූ ප්‍රාග්ධනයට හෝ විකුණුම් වලට එක්ක යෙදූ ප්‍රාග්ධනයට නැත්නම් විකුණුම් වලට සාපේක්ෂව උපයන ලාභය කොපමණද යන මිනුමකි. මූල්‍ය තීරණ ගැනීමේදී වැදගත් වන්නේ ලාභදායකත්වයයි. කරුණු දෙකටම පැහැදිලි කිරීම දෙකටම ලකුණු එක ගන්න ලකුණු දෙකයි. මේ දෙකම එක වගේ තමයි. නමුත් කන්සෙප්ට් දෙකක් කියන එක දැනෙනවද? ලාභය කියන්නේ ව්‍යාපාරයේ වියදම් ඉක්මවා ලබන ආදායම් ප්‍රමාණය. වියදම් ඉක්මවා ලබන ආදායම් ප්‍රමාණය. තේරුණාද? ලාභදායකත්වය කියන්නේ ඒ ලාභය එක්ක යෙද වූ ප්‍රාග්ධනයේ ප්‍රතිශතයක් ලෙසින් එක්ක විකුණුම් වලට සාපේක්ෂව ප්‍රතිශතයක් ලෙසින් මිනුමක් ලෙස හැදුවොත් ඒක තමයි ලාභදායකත්වය කියන්නේ. උදාහරණයක් වශයෙන් අපි හිතමු විකුණුම් ලාභය 100යි. විකුණුම් 500යි. ලාභය 400යි. වැඩි කිරීම 100 සමානයි. සියයට 80යි. මෙන්න ලාභදායකත්වයේ 80යි. මේ කියන්නේ මොකද්ද? විකුණුම් අපි හිතමු ලක්ෂ 5ක කළා. ඒ ලක්ෂ 4ක්ම ලාභ. එහෙනම් 80. කියන්නේ ලාභදායකත්වයේ 80යි. විකුණුම් 100ක් කළොත් 100කින් 80ක්ම අපට ලාභ ලැබෙනවා කියන එක මේ කියන්නේ. ওই වගේම තමයි දානපොළ යෙදවු ඉරයට යෙදවු ප්‍රාග්ධනය. ලාභය. අපි කිසියම් භාණ්ඩාසේවා ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා අලෙවි කිරීමේ කාර්යය කරන්න කිසියම් ප්‍රාග්ධනයක් යෙදෙව්වා. ඒ යෙදවූ ප්‍රාග්ධනය තුලින් ඒ කාර්යය කරලා මෙච්චර ලාභයක් ලැබුණා. එහෙනම් යෙදවූ ප්‍රාග්ධනය තමයි 500.
ලැබිච්ච ලාභය 400. 100 ගණක් වශයෙන් බැලුවා. හොඳයි එහෙනම් යෙද වූ ප්‍රාග්ධනයේ 100ක් නම් 80ක්ම ලාභ. නරක නැහැ. තේරෙනවද? අන්න ඒ වගේ මේ යෙද වූ ප්‍රාග්ධනයට හෝ විකුණුම් වලට සාපේක්ෂව උපයන ලාභයේ කොපමණද යන මිනුමක කියන එක තේරුම මේ වගේ අනුපාතයක් වශයෙන් පෙන්වුම් කරන්න පුළුවන්. එහෙම පෙන්වුම් කරොත් තමයි ලාභදායකත්වය කියලා කියන්නේ. ප්‍රොෆිටබිලිටි කියලා කියන්නේ. පැහැදිලිනේ? කරුණු දෙක පැහැදිලි කිරීමට ලකුණු දෙකයි. ඊළඟ ප්‍රශ්නේ බලමු. එක් ප්‍රශ්නෙම ආයන්න මූල්‍ය මාර්ගයක් ලෙස ණය සාධ්‍යකරණය ඩෙට් ෆැක්ටරින් යොදාගත හැකි ආකාරය පැහැදිලි කරන්න. ණය සාධ්‍යකරණය මතකනේ සාධ්‍යකරණය කියන්නේ නිතර නිතරම විභාගයට යොමු වෙනවා. ණයට විකිණීමේදී ණය ගැතියක් නැති වේ. ණයට වික්කම තමයි ණය ගැතියක් නැති වේ. ඒ වාක්‍යයෙන් නැතත් කවන්නේ මේ උත්තරයට අවශ්‍ය නැහැ. ණය ගැතියන් වත්කමකි. ඔවුනේ ණය ගැතියෙන් අපට වත්කම අපට ලැබී යුතු ආදායමක් ඒකනේ වත්කම. නමුත් එම වත්කම වහාම මුදල් කරගත නොහැකි. ණය ගැතිය අපිට ඉක්මනින් මුදල් ගෙවන්නේ නැහැ. ණයට වික්කම අපි ක්‍රෙඩිට් පීරියඩ් එකක් දෙනවා මාසයක් දෙකක් තුනක් දෙනවනේ කල් ගෙවන්නේ. එබැවින් ණය ගැතියන්ගේ වටිනාකම ණය සාධ්‍ය කරුවෙකුට නැත්නම් ණය සාධ්‍ය කරන ආයතනයකට කියලා කියන්න පුළුවන්. තේරෙනවද? එක්ක සාධ්‍ය කරුවෙකුට නැත්නම් සාධ්‍ය ආයතනයකට. ඒත් හරි. දෙකම හරි මේකත් හරි. සාධ්‍ය ආයතනයක් නැත්නම් සමාගමක් නම් සාධ්‍ය සමාගමකට. හවුල් ව්‍යාපාරයක් නම් සාධ්‍ය හවුල් ව්‍යාපාරයකට. තනි පුද්ගල ව්‍යාපාරයක් නම් සාධ්‍ය කරුවෙකුට. ඕන එකක් ගන්න පුළුවන්. හරිනේ. ණය සාධ්‍ය කරුවෙකුට පවරා එහි වටිනාකමින් කිසියම් ප්‍රතිශතයක් ව්‍යාපාරයට ලබා දෙයි. පසුව ණය ගැතියන්ගෙන් මුදල් රැස් කර ගැනීමේ වගකීම් සාධ්‍යකයාට පවරයි. සරලව තේරෙනවා මේ කියන්නේ අපි බහණ්ඩ ණයට විකිණීම නිසා ණය ගැතියක් නැති වෙනවා. ණය ගැතියන්ගෙන් ශනිකව මුදල් ලැබෙන්නේ නැහනේ. අපට ඉක්මනින් මුදල් ලබා ගැනීමේ උපාය මාර්ගයක් වශයෙන් සාධ්‍ය ආයතනයකට නැත්නම් ණය සාධ්‍ය කරුවෙකුට ණය ගැතියාගෙන් මුදල් රැස් කර ගැනීමේ අයිතිය පවරා කිසියම් ප්‍රතිශතයක් අඩුවෙන් නැත්නම් කිසියම් කොමිස් මුදලක් ලබා දෙමින් නැත්නම් වට්ටමක් ලබා දෙමින් පොදුවේ කියන්න පුළුවන් ප්‍රතිශතයක් අඩුවෙන් සාධ්‍ය කරුවාගෙන් මුදල් ලබා ගන්න පුළුවන්. ඒතර අපි ණය ගැතියත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. ණය ගැතියත් එක්ක සම්බන්ධ වෙලා මුදල් අය කර ගැනීම අයිතිය සාධ්‍යකයට පැවරුවා. අපි ණය ගැතියෙන් ලැබී යුතු මුදල් යම් ප්‍රතිශතයක් අඩු වෙන, ඒ කියන්නේ සාධ්‍යක අපින් කොමිස් මුදලක් අය කරයි, ඒක වට්ටමක් ලබා ගනි. සාධ්‍යක අපිට ගෙවුවා. මොක තමයි සාධ්‍යකරණය කියන්නේ. ඒතර අපිට බලන් ඉන්න දෙයක් නෑ. අත්පිට විකිණීමක දිහා වගේම මුදල් ඉක්මනින් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. තේරෙනවද? ඕක තමයි සාධ්‍යකරණය කියන්නේ. මෙතනදී අපි තුමු ණය ගැතිය යම් විදියකින් සාධ්‍යකරුවාට බොල් ණය කරයි කියලා අපිට ප්‍රශ්නයක් නෑ. අපි නිදහස්නේ. අපි ඒකට නෑට කමිෂන් එකක් දෙන්නේ. එක්ක ඩිස්කවුන්ට් එකක් අත්හරින්න ඒකනේ. අපිට අදාළ නෑ. ඒක තමයි සාධ්‍යකරණය කියන්නේ. පැහැදිලිනේ? ලකුණු දෙකයි. ලකුණු දෙකේ නිතරම මතක තියාගන්න මේ ණය සාධ්‍යකරණයේ අභ්‍යන්තර මූල්‍ය මාර්ගයක්ද බාහිර මූල්‍ය මාර්ගයක්ද? මොකද හිතෙන්නේ? ණය සාධ්‍යකරණයේ අභ්‍යන්තරද බාහිරද? කොහොම එහෙම ඕක විටක අභ්‍යන්තර කියලා කියනවා. විටක බාහිර කියලා කියන්න පුළුවන්. ඇයි හේතුව? දැන් ණය ගැතිය අපිට සල්ලි ගෙවන්න ඕනේ කවදා හරි. කවදා හරි ගෙවනකන් ඉඳලා එයා ගෙව්වොත් අපට ඒ සල්ලි ලැබෙනවා. ඒක මොකද කියන්නේ? ඒක අභ්‍යන්තරයි. ඒ කියන්නේ ඒ සල්ලි අපි කාටවත් ගෙවන්න බෙදලා නෑනේ. ණය ගැතිය සල්ලි දුන්නොත් ඒ සල්ලි බැංකුවට අයිති. ඒ නිසා බැංකුවට දෙන්න ඕනේ. එහෙම නීම යන්නේ ඒක අපිට අයිති. අභ්‍යන්තරයි. හැබැයි සල්ලි එන්නේ කොහෙන්ද? සාධ්‍යකරුවේ කරා. සාධ්‍යකරුව බාහිර කෙනෙක්. ඒ නිසා බාහිරයි. දෙපැත්තටම මේක වැටෙනවා. තේරෙනවද? හරි. එතකොට අපි අද පාඩම් පරිච්ඡේදයේනුත් මූල්‍ය කළමනාකරණය හා සම්බන්ධ වැදගත්ම විභාග ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරා. විවිධ මාදිලී ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරා. ඒ හැම ප්‍රශ්නයකදීම අපි උසස් පෙළ පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ලබා දෙන ලකුණු පිළිවෙල නැත්නම් ලකුණු ක්‍රියාපටිපාටි ගැන දැනුවත් කළා. ඒ වගේම පිළිතුරු වල ධාරිතාවය, පිළිතුරු වල ස්වභාවය පැහැදිලි කරා. ඒ නිසා විභාගයට ඔබට සැහැල්ලුවෙන් නිර්වුල් ලෙස පීඩනයකින් තොරව විශ්වාසයෙන් පිළිතුරු ලිවීමේ අවශ්‍ය කුසලතා තවත් වර්ධනය කළා. අපි ඊළඟ පාඩම් පරිච්ඡේද කීපයකිනුත් තව දුරටත් 2018 වසර දක්වාම
විභාග ප්‍රශ්න සාකච්ඡා කරලා මේ පිළිතුරු ලිවීමේ තාක්ෂණය අතින් ඔබ දැනුවත් කරන්න, පොහොසත් කරන්න උත්සාහ කරනවා. අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් නැවත හමු වෙන බලමු.